තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම උතුම් සම්බුදු දහම තුල විවිධාකාර චරිත අපට මුණ ගැසෙනවා. සිවණක් පිරිස අතරින් භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකා කියන දෙපිරිස අපට මුණ ගැහෙනවා. මේ අතරින් අපි මේ පිරිස සම්බුද්ධ ශාසනයේ එළිය උදෙසා ආලෝලනය උදෙසා සිදු කරපු කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කරන්නට ත්‍රිපිටකය උදව් කරගත්තා. ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහනේදී අපි තෙරුන් වහන්සේලා පිළිබඳව සාකච්ඡා කළා. ප්‍රකට අප්‍රකට මේ සියලු දෙනාම පිළිබඳව. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා නැත්නම් මහරහත් තෙරණින් වහන්සේලා පිළිබඳව පෙර වැඩසටහනේදී අපි සාකච්ඡා කළා. ඒ සඳහා අවශ්‍ය කරන පෙරබිම අපි සකසා ගත්තා. කාන්තාව සහ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය සහ పూర్ව බුද්ධ කාලයට ගිහිල්ලා එහි කාන්තාවට හිමි තැන පිළිබඳව, ඒ වගේම බ්‍රාහ්මණ සමාජයේ විවිධ මතවලින් කාන්තාව පෙළූ ආකාරය පිළිබඳව සහ ඒ ඔස්සේ ක්‍රමිකව භික්ෂුණී ශාසනය ව්‍යාප්ත වීමත් එක්ක ඔවුන් උදානයන් ප්‍රකාශයට පත් කරමින් මේ ජීවිතයේ ගැහැට වලින් අරහත්භාවය උදා කරගත් ආකාරය පිළිබඳව පරිස්සම් සහගත අධ්‍යයනයක් කරන්නට අවශ්‍ය කරන පරිසරය අපි නිර්මාණය කරගත්තා. අද එහි දෙවනි පිරිස නියෝජනය කරමින් අපි දෙවනි අදියරට ගමන් කරමින් බලාපොරොත්තු වෙනවා තෙරණිවරු පිළිබඳව ත්‍රිපිටක වන්දනා වැඩසටහනේදී තවත් අදියරකින් සාකච්ඡා කරන්න. ඒ සඳහා වෙනද වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් නමස්කාර පූජා පෙරදරිව පිළිගන්නවා. එලෙසින්ම මයුරපාද පිරිවෙන් විහාරවාසී රාජකීය පඬිත රත්නානි රත්නසිරි ස්වාමීන් වහන්සේත් ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මා කැමති අපි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වාමීන් වහන්සේගෙන් බොහොම ගෞරවයෙන් මේ සාකච්ඡාවට ප්‍රවේශ අදහසක් ලබා ගන්න. අපි පසුගිය වැඩසටහනේ සංක්ෂිප්ත අදහසක් එක්ක ආම්දුරනේ අද වැඩසටහනට එකතු වන පිරිස පසුගිය වැඩසටහනත් එක්ක යා කරලා අපි එතනින් ඉදිරියට ගමන් කරමු. ඔව් අපේ පොඩි හාමුදුරන්ගෙන් අවසරයි තෙරුවන් සරණයි. වජිර මහත්තයා අපි පසුගිය වතාවේ ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී තේරී ගාථා සංයුක්ත නිකාය පර්යාපන්න භික්ෂුණී සංයුක්තේ භික්ඛුණී සංයුක්තය ඒ වගේම උදාන මේ ආදී මූලාශ්‍රයන් අසුරු කරගනිමින් කාන්තාවකගේ පැවිද්ද ඒ පැවිද්දේ පසුබිම සහ එහි ඵලය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මුළු වැඩසටහන පුරාවටම සාකච්ඡා කළා. ඒ අනුව අපි එතනදී මතු කළා විවිධ චරිත මේ භික්ෂුණී සංස්ථාව ඇතුලේ තියෙනවා. ඒ වගේම මේ තෙරණිවරු ඊ타ත්ම බරසාර තැනකට ඇවිදිලා Taman මෝන දුන්නු සමාජ අභියෝගය සහ පෞල් අභියෝගය අතහැරලා දාලා ඇවිදින් ආධ්‍යාත්මික විමුක්තිය ළඟා කරගත්ත බව. අපි ඇත්තටම ඉල්ලා සිටියා ආරාධනා කළා තේරණී ගී කියවන්න, තේරී ගාථා කියවන්න. එහි නිර්මාණ පර්යාය වූ මූලාශ්‍රයන් රාශියක් ඇතුළත් වෙලා තියෙන බවත් අපි සඳහන් කළා. අපේ වජිර මහත්තයා සඳහන් කළා භික්ඛුණී උපාසක උපාසිකා නමින් සිවණක් පිරිසක් සම්බුද්ධ ශාසනයෙහි ඉන්න බව. අපි තාම කෙටියෙන් මේක විග්‍රහ කරගත්තොත් ඕනෑම සමාජ සංස්ථාවක් සංවර්ධනය වෙනකොට දේශපාලන පක්ෂයක් හැටියට සංවර්ධනය වෙනකොට සමිතියක් හැටියට සංවර්ධනය වෙනකොට සංගමයක් හැටියට සංවර්ධනය වෙනකොට ඒක ඇතුලේ ඉන්නවා පූර්ණකාලීන සමාජිකයන් සහ අර්ධකාලීන සමාජිකයන් කියලා වර්ග දෙකක්. එතනදී පූර්ණකාලීන සමාජිකයන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆුල් ටයිමර්ස්ලා, අර්ධකාලීන සමාජිකයන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ පාර්ට් ටයිමර්ස්ලා කියලා. දැන් පූර්ණකාලීනයන්ගේ වගකීම තමයි ඒ සඳහන් කරන ලද ක්‍රියාකාරකමට අදාළව සම්පූර්ණ ජීවිතයේ මේ වෙනුවෙන් වෙන් කරන්න.
අර්ධකාලීන සමාජිකයන්ගේ ප්‍රමුඛ වගකීම වන්නේ පූර්ණ කාලීනයන් නඩත්තු කිරීමයි. පූර්ණ කාලීනයන් Taman නඩත්තු වීම සඳහා වේලාව වෙන් කරන්නේ නැහැ. ඔවුන් අර අපේක්ෂිත මුල් අරමුණ කරා වෙහෙසෙන්න ඕනේ. ඒ අනුව තථාගතයන් වහන්සේ මීට අවුරුදු 2600කට විතර කලින් 2566ක් ඒකට කලින් මේ தત્ත්වයේ තේරුම් අරගෙන තමන් වහන්සේගේ භික්ෂු සංස්ථාව සංවිධානය කරන්න තමයි මේ සංවිධිත ව්‍යුහයක් රටාවක් දේශනා කරන්නේ සිව්වණක් පිරිස හැටියට. ඒ අනුව බික්කු බික්කුණී කියලා කියන්නේ පූර්ණ කාලීන සමාජිකයෝ, උපාසක උපාසිකා කියන්නේ අර්ධ කාලීන සමාජිකයෝ. සමිතියක් ගත්තත් නිලධාරීන් සහ සමාජිකයන් හැටියට. වෙනස තමයි නමින්ම පූර්ණ කාලීනයන් කොටස් දෙකක් වශයෙන් හඳුනා ගැනීමත් නමින්ම අර්ධ කාලීනයන් කොටස් දෙකක් වශයෙන් හඳුනා ගැනීමත්. එනෝ ඇත්තටම ඉන්නේ කොටස් දෙකයි. ඒ කොටස් දෙක ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදා ගැනීම හේතු කොටගෙන හතරක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා බික්කු බික්කුණී කියන පිරිස නඩත්තු කරන්නේ උපාසක උපාසිකාවන් විසින්. ඒතර උපාසක උපාසිකාවන් කියන්නේ මේ ශාසන කාර්යභාරයේ භික්ෂු භික්ෂුණී කියන පූර්ණ කාලීනයන්ව නඩත්තු කරමින් ගිහි ජීවිතයේද ගෙවමින් තමන්ගේ ආගමික අවශ්‍යතාවන්ද සම්පූර්ණ කරගනිමින් ඉඩලද මොහතක ආගමික ජීවිත ගත කරන අය. ඒතර භික්ෂු භික්ෂුණී කියලා කියන අයට નિયમિતව තියෙන්නේ පූර්ණ කාලීනව පැවිදි ජීවිත ගත කරමින් ආධ්‍යාත්මික ප්‍රතිලාභද ලබා ගනිමින් සමාජ යහපත උදෙසා කටයුතු කිරීම. දැන් මේ සංස්ථාව ඇතුලේ භික්ෂුණී සංස්ථාව එහෙම නැත්නම් පැවිදි භාවයට පත්වෙච්ච කාන්තාවෝ එහෙමත් නැත්නම් තෙරණිවරු අපි අද කතා කරන මාතෘකාව හැටියට ඒ තෙරණිවරුන්ගේ කාර්යභාරය වෙලා තිබුණේ මොකද්ද? තෙරණිවරු ඇත්තටම කිව්වොත් එහෙම සමාජයේ වෙනම කණ්ඩායමක් හැටියට ජීවත් වෙන එක තෙරවරුන් වෙනම කණ්ඩායමක් හැටියට සමාජයේ ජීවත් වෙන එකට වඩා අභියෝගපූර්වකයි. මට මතකයි තේරගතාවල සුභා තෙරණිය. සුභා තෙරණිය පස්සේ ආවා ධූර්තෙක්. ධූර්තය කියලා කියන්නේ ඇබ්බැහියාව තියෙන එක. ස්ත්‍රී ධූර්ත, සුරා ධූර්ත, අක්ෂ ධූර්ත කියලා ධූර්තයෝ ඉන්නවනේ. ස්ත්‍රී ධූර්ත කියන්නේ කාන්තාවන්ට ඇබ්බැහි වෙච්ච පිරිමි. එහෙම ඉන්නවා පිරිමින්ට ඇබ්බැහි වෙච්ච ගෑනුත් ඉන්නවනේ. ඒ වගේම සුරාවට ඇබ්බැහි වෙච්ච අය. සුරා බොන අය නෙවෙයි ඇබ්බැහි වෙච්ච අය. අක්ෂ ධූර්ත කියලා කියන්නේ සූදුව කරන අය නෙවෙයි සූදුවට ඇබ්බැහි වෙච්ච අය. මේ ධූර්තේ ආවා. ආවට පස්සේ යාට හරි අමාරුයි පැහැදිලි කරන්න මේක ඇඟක් වුණාට මේක ඇතුලේ තියෙන දේවල් ගැන පැහැදිලි කරන්න ලේසි උනේ නැහැ. සුභා තෙරණිය ඒක කළා. ඒතර ඒකෙන් තේරෙනවා වෙන සමාජමය පසුබිමක් කාන්තාවක් වශයෙන් හුදකලාව ජීවත් වෙන්න දරන වෑයමට අභියෝගයක්. ඒ වෑයම අභියෝගයට ලක්වන්නේ මේ ධූර්තමය සමාජයක් විසින්. පිරිමියෙක් තනියම තනක බවුන් වඩමින් තපස් ජීවිතයක් ගත කරනවායි කියලා කියන එක එච්චර ලොකු අභියෝගයක් නෙවෙයි. හැබැයි කාන්තාවක් තනියම තපස් ජීවිතයක් ගෙවම් කරන්න ජීවිතේ වෙන් කරනවායි කියලා කියන එක අභියෝගයක්. ඒට ආසනෙප වෙන්න පුළුවන්. කාන්තාවටම ආවේනික ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. යැපීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ධූර්තයන්ගෙන් විතරක් නෙවෙයි වෙනත් සමාජමය ආරක්ෂාවලදී ඒකී පිරිමියෙකුගේ රැකවරණ පිළිබඳ ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි ඒ බඳු තත්ත්වයක් තුල තමයි බුදුහාමුදුරුව අෂ්ටගරු ධර්ම දේශනා කරන්නේ. ඒ අෂ්ටගරු ධර්ම වලින් කාන්තාවට කාන්තාභාවය ආරක්ෂා කරගනිමින් සුරක්ෂිත ජීවිතයක් ගෙවම් කරන්න උන්වහන්සේ අනුබල දෙනවා. ඒ අනුව ආරාම ආශ්‍රිතව ජීවත් වෙන්න ඕනේ. නිතර ගිහිල්ලා ආරාම වලින් උපදෙස් ගන්න ඕනේ. ඒතර මහ ඝන වනාන්තරයේ හුදකලාව ජීවත් වෙන්න බෑ. අන්න එහෙම ආරක්ෂාවක් ලබා දෙනවා අෂ්ටගරු ධර්ම. ඒක අර පසුගිය වතාවේ තිබිච්ච වැඩසටහනේදී අපි කිව්වා වගේ කොන්දේසි පනවල මේ කාන්තා චරිතය ආරක්ෂිත චරිතයක් බවට පත් කරන්න පුළුවන් අවස්ථාව උදා කරගන්නේ බුදු පියාණන් වහන්සේ අර ඉල්ලීම් එක්ක. එහෙම පසුබිමක තමයි මේ කාන්තා චරිත සම්බුද්ධ ශාසනයට එන්නේ. ඒ කාන්තා චරිත එනකොට ක්‍රම දෙකකට එනවා. ඇත්තම කිව්වොත් බුදුහාමුදුරුවෝ ගාව
ප්‍රකට චරිත ටිකක් නැත්නම් බුදුහාමුදුරන්ගේ පවුලට හා ඒ ආසන්න රාජරාජ මහා මාත්‍යාදී නමින් හැඳින්විය හැකි කුලකයට අයත් පිරිස බොහොම එනවා. ඒ අනුව තමයි ප්‍රජාපති ගෞතමීන් වහන්සේ, යසෝදරා දේවීන් වහන්සේ මෙහෙණින් වහන්සේලා බවට පත් වෙන්නේ, භික්ෂුණීන් වහන්සේලා බවට පත් වෙන්නේ, තෙරණින් වහන්සේලා බවට පත් වෙන්නේ. khema උත්පලවන්නා ඒ වගේ මෙහෙණින් වහන්සේලා එන්නේ සමාජයේ උඩ ඉහළ ස්තරයකින්. සරියුත්, මොගලන්, නන්ද, රාහුල, කාශ්‍යප ආදී වශයෙන් කියලා කියනකොට ඒ ඔක්කොම ඉහළ ස්තරයකින් එන්නේ, සමාජමය වශයෙන් ඉහළ ස්තරයකින් එන්නේ. හැබැයි ඒ ස්තරය නිතර කතාවට ලක් වුණාට එහෙම නොවන සමාජ ස්තරයක් අපිට භික්ෂුණී ඛණ්ඩ දෙකේම හම්බ වෙනවා. ඒ අනුව දහස් ගණනක් වශයෙන් සංවර්ධනය වෙනකොට මේ භික්ෂු සංස්ථාව ඒක ඇතුලේ අප්‍රමාණ ඉඳ ඇති පාලනයෙන් තොර පිරිස් පවා අද වුණත් කණ්ඩායමක් එක්ක වුණාම එකතු වෙච්ච ජන කණ්ඩායම ඇතුලේ කෙරෙන දේවල් ඒ ජන කණ්ඩායම මෙහෙවන ඔක්කොටම වග කියන්න බැරි වෙනවනේ. අදත්තත් ඒකනේ. ඇත්තම කිව්වොත් එහෙම කිසියම් රැලියක් හරි මෙහෙවනකොට ඒ අතර ඉන්නේ කෙනෙක් ඒ සමස්තයේ අභිප්‍රේතාර්ථයට අභිමතාර්ථයට එරෙහි ක්‍රියාවක් ගන්න පුළුවන්. ඒතර ඒකට මේ සංවිධායකයන්ට වග කියන්න බෑ. ඒ වගේ මේක ඇතුලේ ඉන්න ඇති එහෙම අය බොහොම. ලාභග්ග මහත්තතා, බාහුසච්ච මහත්තතා ආදි වශයෙන් මහත්තතාවන්ගෙන් පිරීලා මේ භික්ෂු සංස්ථාව ප්‍රමාණයෙන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට වර්ධනය වෙන එක ඇතුලේ විවිධත්වය විසින් විවිධ ගැටලු නිර්මාණය වෙන්න ඇති. ආන් එහෙම පසුබිමක ඉඳගෙන තමයි අපිට මේ සාකච්ඡාව කරන්න වෙන්නේ. කොහොමටත් භික්ෂුණී සංස්ථාව ඇතුලේ අපචාරී භික්ෂුණී චරිත, එහෙමත් නැත්නම් විවාදාපන්න භික්ෂුණී චරිත, එහෙමත් නැත්නම් ශාසන විරෝධී, සමය විරෝධී හා සමාජ විරෝධී භික්ෂුණී චරිත දක්නට ලැබෙන්නේ හරි අඩුවෙන්. හැබැයි එකක් පැහැදිලි, හරිම සජීවී සමාජයක් හැටියට, විවිධාංගීකృత සමාජයක් හැටියට, මානසික විවිධත්වයේ සහිත සමාජයක් හැටියට, මහ පොළොව ඇත්තට සිපගත් සමාජයක් හැටියට බුද්ධ කාලීන භික්ෂුණී සමාජය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මට මතකයි අපේ ගෞරවනීය රත්නසිරි ස්වාමීන් වහන්සේ පහුගිය වැඩසටහනේදී සඳහන් කළාර ಭಾರತೀಯ සමාජයේ කාන්තාවට හිමි වෙලා තිබුණු කියවීම, එහෙම නැත්නම් කාන්තාව පිළිබඳව පැහැදිලි කිරීම ඇතුළේ අට්ටික්කා ගසේ මල් හැදෙන්නට පුළුවන්, කපුටාගේ සුදු වර්ණයද තියෙන්නට පුළුවන්. එතකොට මත්ස්‍යයාගේ පාසටහන් පියවර සලකුණු ජලය මතු පිට දකින්න පුළුවන්. හැබැයි ඒත් මේ සියල්ල මෙලෙස සිදු වුණත් කාන්තාව විශ්වාස කරන්න බැහැ කියන මතය ක්‍රමිකව ಭಾರತೀಯ සමාජයේ වෙනස් වුණු ආකාරය පිළිබඳව හඳුන්වන්නේ අපි පහුගිය වැඩසටහනේදී සාකච්ඡා කළා. එතකොට මේ චරිතවල දැන් සාමාන්‍යයෙන් ಭಾರತೀಯ සමාජයේ නෙමෙයි ලෝකයේ සිටින සමස්ත කාන්තාව කියන කුලකෙන් මේ අපි සාකච්ඡාවට බඳුන් කරන කාන්තා චරිතවල වෙසිසි ස්වභාවය, විශේෂිත ස්වභාවය අපට ලඝු කරලා සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද? තෙරුවන් සරණයි සියලු දෙනාටම. කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි අපේ වජිර මැතිතුමනි, විශේෂ ප්‍රශ්නයක්. සමස්ත කාන්තා ප්‍රජාව අතරින් මේ බුද්ධ ශාසනයට ඒකරාශී වූ කාන්තා ප්‍රජාවේ සුවිශේෂී ලක්ෂණ මොනවද කියන්නේ? පළවෙනිම දේ තමයි බුද්ධ ශාසනයට පැමිණෙන පිරිස ප්‍රධාන වශයෙන් ඒ අය තුළ තිබුණා ලක්ෂණ කීපයක්. එකක් තමයි සීලමය ගුණය. දෙවෙනි එක සමාධිය. තුන්වෙනි එක ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගය තමයි මේ බුද්ධ ශාසනයේ පිළිවෙත. මේ පිළිවෙත අනුගමනය කළා. එතකොට වෙනත් ಭಾರತೀಯ කාන්තාවන්ට වඩා සුවිශේෂී භාවයක් බුද්ධ ශාසනයට ඒකරාශී වූ භික්ෂුණීන් වහන්සේලාටත් උපාසිකාවන්ටත් තිබුණා. දැන් අපි අද සාකච්ඡා කරන්නේ භික්ෂුණීන් වහන්සේලා විශේෂයෙන් අරගෙන. හැබැයි උපාසිකා චරිත ගත්තොත් වේලුකණ්ඨකී නන්ද මාතාව,
විශාකාව ආදී චරිතවලත් මේ ගුණ තිබුණා. දැන් වේලුකණ්ඨකී නන්ද මාතාව අනාගාමී ඵලයේ හිටපු කාන්තාවක්. ඒතකොට ඒ චරිතවලත් මේ ලක්ෂණිය තිබුණා. ඒ චරිතවලට ඒ ලක්ෂණේ ආවේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂී ගුණයක් නිසා. හරියට මහා සාගරය වගේ. අපේ සූත්‍ර පිටකේ උපමාවක් තියෙනවා සම්බුද්ධ ශාසනය කුමක් වගේද? සාගරය වගේ. සාගරයේ සුවිශේෂී භාවය තමයි කුමන ගංගාවෙන් ජලය ගැලුවත් ඒ ගලන සියලුම ගංගා අවසානයේ සාගරයේ ජලය බවට පත් වෙනවා. කුමන කුලකයකින් ආවත් ස්ත්‍රී පුරුෂ කුමන සමාජ භාවයකින් ආවත් ඒ එන සියලු දෙනාම අවසානයේ ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ බවට පත් වෙනවා. ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ එක නාමයක් දරනවා. එතකොට ඒ නාමයේ දැරීම තුලින් ඒ අය තුල ඇති වෙනවා සුවිශේෂී ගුණ සමුදායක්. අපිට එක උදාහරණයක් ගන්න පුළුවන් විශේෂයෙන්ම සංයුත්ත නිකායේ බික්කුණී සංයුත්තේ. බික්කුණී සංයුත්තේ බික්කුණී වග්ගයේ තියෙනවා වජිර මහත්මයා භික්ෂුණීන් වහන්සේලා කීප දෙනෙක් පිළිබඳ තොරතුරු. විශේෂයෙන්ම අපි ගත්තොත් ආලවිකා භික්ෂුණිය, ඒත් එක්කම සෝමා භික්ෂුණිය, ගෝතමී භික්ෂුණිය, විජයා භික්ෂුණිය, උප්පලවන්න අපි ප්‍රකට චරිතයක්. ඒත් එක්කම චාලා, උපචාලා, සිසූපචාලා, සේලා, වජිරා වගේ මහරහත් භික්ෂුණීන් ගැන. ඒ අතරින් අපි තෝරගමු සෝමා මෙහිණිය පිළිබඳ. සෝමා මෙහිණිය හරි වැදගත් ප්‍රකාශයක් සිද්ධ කරනවා. මේ සෝමා මෙහිණිය විශේෂයෙන්ම සවැත් නුවර ආසන්නයේ පිණ්ඩපාතේ වැඩම කරලා සවැත් නුවර ආසන්නයේ තියෙන අන්දවණේ කියලා වනයක්. මෙන්න මේ අන්දවණේ දිවා විහරණයෙන් වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට පාපී මාරයා එනවා. මොකද මාරයා සම්බන්ධ ත්‍රිපිටකයේ තිබෙන දේවපුත්ත මාර, සංකාර මාර, විවිධ අபிසංකාර මාර විදිහට මේ ඉන්නේ දේවපුත්ත මාර. මාරය ඇවිල්ලා මේ භික්ෂුණියට ලස්සන ප්‍රකාශයක් කරනවා. මොකද්ද? යන්තං ඉසීහි පත්තබ්බං තානං දෝරාභි සම්භවං නතං දුවංගුල පඤ්ඤාය සක්කාපප්පෝති මුත්‍ය. මේ කියන්නේ යන්තං ඉසීහි පත්තබ්බං ඍෂිවරු විසින් ලැබිය යුතු දුලබ දෙයක් වෙනවා නම් ඒ කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන දේ ලැබිය හැක්කේ ඍෂිවරුන්ටයි. ඔබට නෙමෙයි. ඔබ දුවංගුල පඤ්ඤා දෑඟුල් නුවණ ඇත්තියක්. ඔබට මේ ලැබිය නොහැකි. ඔබ ඒ නිසා මේකෙන් ඉවත් වෙන්න කියලා කියනවා. ඇයට ඇවිල්ලා මාරයා කියන්නේ. දැන් මේ මාරයාගේ ප්‍රකාශය අපිට ගන්න පුළුවන් සාමාන්‍ය සමාජයේ කෙනෙක් භික්ෂුණියකට අද මේ ප්‍රකාශය කරන්න පුළුවන්. ඇය කරනවා ඊළඟට ඒකට වැදගත් ප්‍රකාශයක්. ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම්මි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ. හරි ලස්සන ප්‍රකාශයක්. ඇය කරනවා සිත මනවින් සමාධිගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනාකොට දහම දක්නහුට ස්ත්‍රී භාවය කුමක් කරන්නේද? අන්න වටිනා ප්‍රකාශය. ස්ත්‍රී භාවය කුමකටද? කුමක්ද වැදගත් වෙන්නේ? සිත මනවින් සමාධිගත වෙනවා නම් ඒ සමාධිගත හිතට ප්‍රඥාව අධිගමය වෙනවා නම් ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝකයේ ධර්මය වැටහෙනවා නම් ඒක ස්ත්‍රී භාවයෙන් වැඩක් නැහැ. ඔහු මේ ලෝකය තරණය කරනවා. එහෙම ප්‍රකාශයක් කරනවා නම් ඇය ප්‍රකාශ කරනවා එයාට තමයි මාරයා කියලා කියන්න පුළුවන්. ඒතර අධ්‍යතන සමාජයේත් යම් ස්ත්‍රියකට ඒත් එක්කම භික්ෂුණියකට මේ වගේ ප්‍රකාශ කරන අයට දෙන්න පුළුවන් නාමය අය කියනවා මාර. එතකොට බලන්න ඇය ලබාගත්තු නිවීම. අන්න ඒක තමයි සම්බුද්ධ ශාසනයේ කාන්තාවක් ලබන සුවිශේෂී පෞරුෂය. කාන්තාවකට අවශ්‍ය කරන පෞරුෂ දායාදය තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. එතකොට ස්වාධීනව, ස්වෛරීව, ස්වතන්ත්‍රව නැගී හිටීමේ ශක්තියක් කාන්තාවට බුදුහාමුදුරුවෝ දෙනවා. ඒ තරම් ශක්තියක් සපයපු ලෝකයේ වැඩ හිටපු විශිෂ්ටම ශාස්ත්‍රඥ වහන්සේ තමයි අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ. ඇත්තටම දැන් අර අපි මේ තෙරණින් වහන්සේලා පිළිබඳව අධ්‍යයනය කරමින් ඉන්නකොට සමාජයේ විවිධ පීඩාකාරී ස්වභාවයන් පසු කරපු කාන්තා චරිත.
අපිට මෙහිදී හම්බ වෙනවා. විශේෂයෙන් සුමංගල මාතා වගේ තෙරණින් වහන්සේ නමක් ගත්තොත් මේ ගෘහාශ්‍රිත සහ ඒ සමාජ පරිසරයේ ලිංගිකත්වය නිසා පීඩාවට පත්වෙච්ච කාන්තාවක් ඇය. එතකොට දැන් අපි වර්තමානයට මේ කාරණාව ගලපා ගත්තොත් අපේ සමාජයේත් සුමංගල මාතාව ඕනෑ තරම් ඉන්නවා. එතකොට සුමංගල මාතාව කියවා තිබෙනවා නම් මං හිතන්නේ ජීවිතයේ පසුතැවීම් කියන දේවල් වලට යොමු වන්නේ නැති වෙන්නට පුළුවන්. ඒ නිසා මා කැමති මේ චරිත වශයෙන් හාමුදුරනේ ක්‍රමිකව මේ උදානයන් කියවන්න. ඔව් ඇත්තම කිව්වොත් වජිර මහත්තයා ලිංගික සූරාකෑම කියලා කියන එක කාන්තාවගේ කාන්තා භාවය අවභාවිත කිරීමක්. කාන්තාවන්ට පුළුවන් පිරිමින්ටත් ලිංගික සූරාකෑම ගේන්න. හැබැයි ශාරීරිකව තියෙන දුර්වලතාව හේතු කොටගෙන කාන්තාව ලිංගික සූරාකෑමේ ඉලක්කයක් බවට පත් වෙනවා. කවදා හරි දවසක මම යෝජනා කරනවා හැම නෙමෙයි. කවදා හරි දවසක කාන්තාව සටන් කලාව පුහුණු වුණොත් එදාට ඒ ලිංගික සූරාකෑම නවතීවි. කාන්තාව සතුව තියෙන සුකොමල භාවය, කාන්තාව සතුව තියෙන ශාරීරික දුර්වලතාව හා ස්වයං ශික්ෂණය මේ ධූර්ත පිරිමින්ගේ සූරාකෑමට ලක් වෙන කාරණාවක්. එහෙම නැතුව කාන්තාවකගේ ලාලිත්‍යය හේතු කොටගෙන සූරා කරනව නෙමෙයි. අපි අදටත් අත්දකිනවා, අදටත් කතා කරනවා කාන්තා හිංසනය පිළිබඳව. කාන්තා හිංසනයට හේතුව ඒකයි. සුමංගල මාතාව ජීවිතේ තමන්ගේ ඇඟ පිරිමින්ගේය කියලා හිතේ තියාගෙන හිටපු පිරිමින්ට උත්තරයක් දුන්න කෙනෙක්. ඔබ ඉස්සෙල්ලා නිවැරදිව කිව්වා වගේ මනුස්මෘති ආදී කෘති වලින් හරිම ලස්සනට පේනවා අපිට. හරිම ලස්සනට කියලා නෑ. හරිම ලස්සනට අපිට පේනවා හිතාමතා කාන්තාවන් සමාජ කුලකයක් හැටියට පහත් කියලා කියන්න උත්සාහ කරපු බ්‍රාහ්මණ මත පංචතන්ත්‍ර හිතෝපදේශ ආදී කෘතිවලත් ඒක ඒ විදිහටම දකින්න පුළුවන්. ඒක අපි ඇත්තම කොහොත් වෙන දවසක වෙනමම සාකච්ඡා කළාට කමක් නැහැ. ඉන්දියානු බුද්ධ කාලීන ಭಾರತයේ කාන්තාව පිළිබඳව බමුණු මත කියලා විතරක් කතා කරොත් ඒක කතා කරන්න පුළුවන්. ලංකාවටත් එනවනේ. ජාතක අටුවාවේ සිංහල පරිවර්තනයේ ජාතක පොත අන්ධ භූත ජාතකය අරන් බලාපුවාම සබ්බා නදී වංක ගතා සබ්බිත්තියෝ කරේ පාපම් බජමාන නිවාත සියලුම ගංගා ඇදට ගලන්නේ ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන. ඒ පදනමේ ඉඳලා කතා කරන්නේ. හැබැයි සිංහල බිමේ සිංහල කලාකරුවා මේක පුදුම විදියට විග්‍රහ කරනවා. ලස්සන කතාවක් අන්ධ භූත ජාතකයේ. ඉස්සර වෙලා මම අන්ධ භූත ජාතකයේ බැලුවේ 1975 තොටලඟ තොරණේ. එදා මට ඒක නිකන් අන්ධ භූත වුණා මිසක් තේරුණේ නැහැ. හැබැයි පස්සේ හැදෑරුවා අපි අන්ධ භූත ජාතකේ. අන්ධ භූත ජාතකේ කියන්නේ කිසිම දවසක ගැහණියක් වරදෙන් නොබැඳී තියන්නේ නැහැ. ගැහණියක් නම් වරදේ බැඳෙනවම තමයි කියලා. කතාව පටන් අරගෙන අන්තිමේට කතාව ඉවර වෙන්නේ පිරිමියෙක් නම් වරදේ බැඳෙන එක වළක්වන්නම බෑ කියලා කියන එක කියලා. ගැහණියට වරදේ බැඳින්න සිද්ධ වෙනවා. පිරිමියා වරදේ බැඳෙනවා කියන කතාව කියලා තමයි ජාතක කතාකරු කාන්තාවට සාධාරණ ඉෂ්ට කරලා පෑනේ තිත තියන්නේ. ඒක තමයි සිංහල සමාජයේ කාන්තාව දිහා දැක්ක විදිහ. සිංහල සමාජයේ බ්‍රාහ්මණ සමාජයේ දිහා බ්‍රාහ්මණ සමාජයේ බලපු විදිහට නෙවෙයි වජිර මහත්තයා බලන්නේ. පොඩි හාමුදුරුවෝ දන්නම ඇති අපේ මම සංස්කෘත පිළිබඳනේ මහාචාර්ය සංස්කෘත නාට්‍ය තියෙනවා. සංස්කෘත නාට්‍ය සිංහලට පරිවර්තනය වෙලා තියෙන හරි අඩුවෙන්. ඇත්තම කිව්වොත් සම්භාව්‍ය සංස්කෘත මහා කාව්‍ය සිංහලට පරිවර්තනය වෙනවා. නැත්තම් සිංහලෙන් මහා කාව්‍ය ලියවෙනවා. සිංහලෙන් ඛණ්ඩ කාව්‍ය ලියවෙනවා. සිංහලෙන් සංදේශ කාව්‍ය ලියවෙනවා. සිංහලෙන් නාට්‍ය ලියවෙන්නේ. සොකරි නාඩගම් වෙනම සම්ප්‍රදායක්. ඒ ඇයි? ඒ තමයි සංස්කෘත සාහිත්‍යයේ තියෙන මේ සංස්කෘත කියලා කියන සමස්ත සාහිත්‍යය ඇතුළේ තියෙන නාට්‍ය සාහිත්‍ය කියලා එකක් තියෙනවා. මේ නාට්‍ය සාහිත්‍යය ඇතුලේ චරිත තියෙන්නේ.
ඒ චරිත කතා කරන්නේ වජිර මහත්තයා එක එක භාෂාවෙන්. රජ්ජුරුව කතා කරන්නේ සංස්කෘතයෙන්. බ්‍රාහ්මණයෝ කතා කරන්නේ වෙන භාෂාවකින්. සේවකයෝ කතා කරන්නේ වෙන භාෂාවකින්. බිසෝන් වහන්සේලා කතා කරන්නේ තව භාෂාවකින්. ගෑනු කතා කරන්නේ වෙන සාමාන්‍ය කාන්තාව කතා කරන චරිත කතා කරන්නේ වෙන භාෂාවක්. සංස්කෘත නාට්‍යයේ චරිතයෙන් චරිතයට භාෂාව පවා වෙනස්. ඒ හින්දා අපිව පරිවර්තනය කරුවේ නෑ සිංහලට. ඇයි? සිංහලේ භාෂා භේදයක් නෑ එහෙම නිසා. මම කියන්නේ හැදුවේ ඉන්දියානු සමාජයේ කාන්තාව දිහා දැක්ක විදිහට නෙමෙයි වජිර මහත්තයා අපි දකින්නේ. මම අවුරුදු 4ක් ඉන්දියාවේ හිටපු එක්කෙනෙක්. පත්තරේ බලනකොට ද හින්දු කියන පත්තරේ එනවා. හැමදාම පත්තරේ සෑමදාම පත්තරේ ගෑනු කෙනෙක් බෙල්ලේ වැල දාගෙන මැරිච්ච එකක් හරි සියදිවි නසාගත්ත එකක් හරි පිළිබඳ තොරතුරක් නැති දවසක් ඇත්තෙම නැහැ. හැමදාම එයි. ඒ තමයි පිරිමියාගේ පීඩාවට හසු වෙලා පිරිමින්ගේ අඩන්තේට්ටම් වලට හසු වෙලා එහෙම නැත්තම් කසාද බඳින්න මොකද්ද ඒකට කියන්නේ? තවුරිය. දෑවැද්ද නැති හින්දා ඇති වෙච්ච පීඩාව හින්දා ගෙලවැලලාගෙන සියදිවි නසාගත්ත ඇඟට ගිනි තියාගෙන සියදිවි නසාගත්ත කාන්තා චරිත හැමදාම වාර්තා වෙනවා. මේ රට අපි ලංකාවේ තියෙන ගැටලුත් එක්ක අපි රටට ඉතින් සමහර කෙනෙක් දොස් කියනවා. මේ රට කරවන ඇත්තන්ට දොස් කීවට කමක් නැහැ. ඒත් මේ රට එහෙම රටක් නෙවෙයි. කාන්තාව පිළිබඳ වෙනස්ම විදිහේ ආකල්පයක් දරාගත්ත අම්මා අප්පච්චිට සලකපු රටක්. ඒක ඇතුළේ ඉඳලා හිටලා දුර්දාන්ත සිද්ධි වාර්තා වෙන්න පුළුවන්. ඔබ කතා කරපු විදිහටම එක්තරා ගෑනු කෙනෙක් හිටියා. තෙරණියක් බවට පත් වුණා. ඇයට නම දාලා තියෙන්නේ දන්තිකා කියලා. දන්තිකා කියලා නම දාලා තියෙන්නේ නම නෙමෙයි කියලා මට හිතෙනවා. ඒකට හේතුව දන්ත කියන්නේ දතනි. දල තියෙන ඇත්තුන්ට කියන්නේ දන්තක. ඇතින් නියකට තමයි දන්තිකා කියලා කියන්නේ. මේ තෙරණිය එක දවසක් ඉන්න තැනක ඈතින් පේනවා අලි නාවන තැන. එතන ඇතින්නක් නානවා. එයා ඉන්නේ කන්දක් මුදුනේ. කන්ද මුදුනේ ඉඳලා එයාට මෙහෙම ඈත බලනකොට පේනවා ඈත ඇතින්නක් නාවන. ඒ ඇතින්න නාව ඉද්දි ඈ දකිනවා දිවා විහාරා නික්කම්ම ගිජ්ජ කූටම්හි පබ්බතේ නාගමෝගාහ මුත්තින්නම් නදී තීරම්හි අද්ද සම්බන්ධ දැක්කා මෙහෙම ඇතින්නක් ඇතෙක් පුරිසෝ අංකුසමාදාය. එතකොට ඒ පුරුෂයෙක් කියලා කියන්නේ අර ඇත ගොව්වා අංකුසං ආදාය. අංකුශය කියලා කියන්නේ මේ හෙල්ල අරගෙන ඇවිදලා කියන දේහි පාදන්ති ආචති. කකුල දෙන්න කියලා කියනවා. නාගෝ පසාරේ පාදා. නාග කියලා කියන්නේ මේ ඇතා. කකුල දික් කෙරුවා. පුරුෂෝ නාගමාරුහි. මෙනිහා නැග්ගා ඇතා උඩට. මෙයා කල්පනා කරනවා ඊගාට ගාතා තියෙනවා. මෙයා කල්පනා කරනවා මේ ඇතා කොච්චර ලොකු සතෙක්ද. මං කියන්නේ මේ සාමාන්‍ය ගැහණියක් පැවිදි වෙලා ගහක් යට කන්දක් උඩ ගහක් යට ඉඳලා ඈත බලාගෙන ඉන්නේ නැද්දි ඈ දකින්න දේ සහ ඈ දකින්න එක විසින් ඈට හිතෙන දේ. අපිටත් එහෙම තියෙනවා වජිර මහත්තයා. වජිර මහත්තයා ගමේ ගියාම ලස්සන සොඳුරු දකුණු ලක අසිරිය නරඹමින් ඉන්න වෙලාවේ මම මේ බස්නාහිර මගේ පන්සලේ ඉඳලා ඈත බලන වෙලාවේ කුරුල්ලෙක් දැක්කහම සතෙක් දැක්කහම සමහරට කූඹි පාරක් දැක්කහම අපි නොගුව දේවල් මතක් වෙනවා. මෙයා මේ ඇතා දැකලා බලනවා කල්පනා කරනවා මේ ඇතා කොච්චර ලොකුද? මේ මිනිහා කොච්චර පොඩිද? ඇතාට පුළුවන් මේ මිනිහව උස්සලා විසි කරා. ඇතා මිනිහා අතේ තියෙන්නේ මොකක්ද අර අංකුශය අනින්නේ පංචායුධ නෑ හෙන්ඩුව ඒක විතරයි තියෙන්නේ. එල්ල අංකුසය. ඇත්තටම අංකුශය. හැබැයි මේ අංකුශය දෙකට කඩලා විසි කරන්න එහලියට එක ලොකු වැඩක් නෙවෙයි.
අංකුසේ යල්ලිය මිනිහයි දෙන්න විස ගන්න පුළුවන් එක පාර. හැබැයි එහෙම නොවෙන්නේ ඇයි? එහෙම නොවෙන්නේ මේ මිනිහා මේ දෙවන්ත හස්තිය පාලනය කරලා තියෙනවා. ඉතින් ඒක එච්චර ලොකු වැඩක් නම් මට මගේ හිත පාලනය කරගන්න බැරිද? දැක්කද? ජීවිතේට මේ සම්බුද්ධ ශාසනයේ චරිත අතරත දන්තිකා කියලා ගෑනු කෙනෙක් ගැන අපි අහලා නැහැ. අපි අහලා නැති කුඩාම කුඩා චරිතයක කුඩා ගැහණියකගේ සිටිවිල්ල. මේ කියනවා මට පාලනය කරගන්න බැරිද මගේ හිත? මෙච්චර ලොකු සතෙක් පාලනය කරගන්න පුළුවන් වුණා නම් දැන් ඒ බඳු තැනක තමයි මේ සම්බුද්ධ ශාසනය තියෙන්නේ. ඊට අමතරව හරිම ලස්සනයි මම ආයාචනා කරන නැවතත් ඉල්ලා හිටිනවා මේවා කියවන්න කියලා අපේ මේ දරුවන්ගෙන් තරුණයින්ගෙන් නිර්මාණකරුවන්ගෙන්. එක ගැහණියක් කියනවා ඒත් මම මේ ගැහණියක් කියලා කියන්නේ සමීප වෙන්න හින්දා නැත්තම් මේ තෙරණියක්. මේ තෙරණිය කියනවා වාසෙට්ටි තෙරණිය කියනවා අපි පුතේ පුතේ කියලා කතා කරපු අය කවදා ඉඳන්ද පුතා වෙන්නේ? එයාගේ උපන්දිනේට ඉස්සර එයා මගේ පුතාද? මං එයාගේ අම්මද? ඒතර මෙයා ගිය ආත්ම භාවයේ මගේ පුතා නෙමෙයි නා. දැන් මගේ පුතා වෙලා. ටික දවසක් ගියාට පස්සේ මම මැරුණාට පස්සේ ඒ පුතා මගේ පුතාද? මං එයාගේ අම්මද? මං එයාගේ දුවද? තාම සාමාන්‍ය ගැහණියකට හිතෙන දේවල් මං කියන්නේ මෙච්චර ගැඹුරු දේවල් අපි සීගිරි ගලේ දකින්නේ. සීගිරි ගලේ තියෙන්නේ භාව ප්‍රකාශන. මේ භාව ප්‍රකාශන. භාව ප්‍රකාශන කියන්නේ අජිර මහත්තයා ප්‍රබන්ධ නෙමෙයි. ප්‍රබන්ධයක් කියන්නේ බඳින එකක්. ගැට ගහලා ලස්සනට බොහොම අමාරුවෙන් බඳින ඒවා තමයි ප්‍රබන්ධ කියන්නේ. භාව ප්‍රකාශන කියන්නේ එහෙම ඒවා නෙමෙයි. කෙලින්ම කියනවා. එහෙම ඒවා තමයි ඔය Facebook එකේ තියෙන්නේ. Facebook එකේ එන චූටි චූටි කැලි තියෙන. ඒවා ප්‍රබන්ධ නෙමෙයි භාව ප්‍රකාශන. එකපාරට හිතෙන ඒවා සංස්කරණයකින් තොරව පළ කරනවා. මේ අම්මා කියනවා මේ තෙරණිය කියනවා මේ පුතා මගේ පුතා වෙලා කොච්චර කල් ඉන්නේ නැද්ද? මේ පුතාට මං අම්මා වුණා නම් මේ සංසාරේ කී දෙනෙකුට මං අම්මා වෙලා තියන්නේ නැද්ද? දැන් මේ මගේ දරුවෝ ඔක්කො එහෙනම් මේක ඇඟක් භෞතික ඇඟක් ඇතුළට ආපු භෞතික දරුවෙක්. මගේ දරුවා වෙන්නේ ඔහු මගේ දරුවා වෙන්නේ ටික දවසක්. මං ඔහුගේ අම්මා වෙන්නේ ටික දවසක්. ඒකින්ද මේ සංසාරේ එහෙම දරු ස්නේහයෙන් බැඳි හැමදාම ඉන්නවනම් සංසාරේ මේක අපිට නොපෙනෙන අපි නොදන්නා දරු පරපුරක් ඕන තරම් මේක ඇති කියලා. කොච්චර ආධ්‍යාත්මික දියුණුවක් ලැබලද මේ මාතාව මේ අම්මා මේ කාරණාව කියන්නේ. ඒ වගේම තව කාන්තාවක් තව අම්මා කෙනෙක් කියනවා මේක සංසාරයක් මේක ගමනක් මේ ගමන ඇතුලේ මග්ගංචකෝස්ස ජානාසි ආගතස්ස ගතස්සවා නනං සමනසෝ චේමි එවං ධම්මාහි පානිනෝ ආයාචිතෝ මා තථාගච්චි. මම මේ සංසාරේ මෙහාට ඉපදෙන්න ආවේ අම්මට තාත්තට ඇප්ලිකේෂන් දාලා නෙමෙයි. මම මෙහාට ආවේ අම්මා තාත්තා මට එන්න කිව්ව හින්දාත් නෙමෙයි. අම්මා තාත්තා යන්නේ මට කියලාත් නෙමෙයි. අම්මා තාත්තා යන්නේ මං කියලාත් නෙමෙයි. එහෙනම් මේක මහා අම්බලමක ස්වභාවයක් කියලා. ඔබට මතක නම් වජිර මහත්තයා මන් දන්නේ කවුද කියන්නේ කියලා ලෝ අම්බලමේ ඉඳලා එනවා මහපාර සොයා ආගන්තුකයා කියලා. ඒක අපැරණි මනස්කාන්ත ගීයක්. ඒක කියන විදිහටම තමයි මේක කියන්නේ. මේ නිර්මාණය වෙන්න ඇති එතෙන්ට ගන්න ඇත්තේ. මේක අම්බලමක්. අම්බලම් වල තියෙන්නේ වජිර මහත්තයා කැනේඩියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. කැනේඩියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියට කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු අහන්න බෑ.
නම අහන්න බෑ. ඩෙන්ටිටි කාඩ් නම්බරේ පරීක්ෂා කරන්න බෑ. රස්සාව අහන්න බෑ. බැඳලාද නැද්ද කියලා අහන්න බෑ. කතා කර කර තේ බොන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕන තරම් විනෝද වෙන්න පුළුවන්. පෞද්ගලික තොරතුරු අහන්න බෑ. අපේ අම්බලමත් ඒ වගේ තමයි. මං කියන්නේ කැනඩාව අපේ අම්බලමක් වගේ කියන එක නෙවෙයි. අම්බලමේ තියෙන්නේ ඒ කැනේඩියානු නීතිය. තිබුණේ. අම්බලමට එන කිසි කෙනෙක් දන්නේ නැහැ අම්බලමේ ඉන්නේ කවුද කියලා. අම්බලමට ආපු කිසි කෙනෙක් දන්නේ නැහැ අලුතෙන් එන එක්කෙනා කවුද කියලා. අලුතෙන් එක්කෙනෙක් එනවා. ඇවිදilla කතා කර කර ඉන්නවා උදේ බලාපුවාම වෙන කෙනෙක් නැහැ. ඊගාවට තව කෙනෙක් ඇවිදින්න. ආන් එහෙම හම්බ ගමනක සංසාරේ යනකොට තමයි අපි මේ හම්බ වෙන්නේ චරණෙදී. ඒතර අපි යන්නේ වෙන වෙන ගමන්. ඒ ගමන් යනකොට බස් එකක යනකොට මිනිස්සු පිරිසක් එක බස් එකේ යනකොට ඒ අය නෑදෑයෝ නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ආසනයේ ළඟ වාඩි වෙලා ඉන්න එක්කෙනා ඊගාව බස් වලට ගෙදි බහැලා වෙන ගමනක් යනවා. එයා ආවෙත් වෙන ගමනක් යන ගමන් වෙන බස් එකකින් ඇවිදilla අපේ බස් එකේ ටිකක් දුර ගිහින් අපේ බස් එකෙන් බහැලා වෙන එක යනවා. මේ සීට් එකේ අනිත් පැත්තේ ඉන්න එක්කෙනා වෙන බස් එකක ඇවිදilla මේ බස් එකේ ටික දුරක් ගිහින් තව බස් එකක යනවා. ආන් ඒ වගේ අහම්බෙන් හම්බෙච්ච ගෑනු මිනිස්සු එකට කසාද බැඳලා හිටියට එක ගමනක් යනවා නෙවෙයි. එක බස් එකක ටික දුරක් යනවා විතරයි. ඒවා කියන්නේ මන් නෙමෙයි. මේ අර ඈත බැද්දේ ගම්මානවල හිටපු කුස්සියේ දෙයියනේ කියලා හම්බ කරගෙන කාලා ඔයාගෙන හිටපු අහිංසක අම්මලා තෙරණිවරු වෙලා ඒ තෙරණිවරු අපිට කියන බණ කොච්චර බරසාරද කොච්චර ලොකු ගැඹුරක් තිබුණද ඒ අම්මාවරුන්ට. සමහර විට දරුවන්ගේ දුක් ගැහැට විඳගෙන ස්වාමි පුරුෂයන්ගේ අප්‍රමාණ දුක් වේදනාවන් විඳගෙන හිටපු අම්මලා තෙරණිවරු වෙලා අපට කියන අම්මාවරුන්ගේ බණ. ඇත්තටම දැන් මේ තෙරණි අපදානය විමසිලිමත්ව අධ්‍යයනය කරනකොට ආම්ද්‍රෝනේ අපිට පේනවා දැන් ස්වාමීන් වහන්සේලා අපිට පැහැදිලි කරමින් ඉන්නේ මේ මොහොතේදී මේ දෙස විමසිලිමත්ව බලන්න. මේ දෙස අවධාරණයෙන් බලන්න. බලමින් විමසන්න විමසමින් අපේ ජීවිත වලට මේ දේශනාවන් හොයාගන්න. දැන් ගෞතමී තෙරණිය වගේ තෙරණින් වහන්සේලාට දිලිඳුකම බාධාවක් වුණේ නැහැ නිවන් දකින්න. සසරින් එතෙර වෙන්න. ඉතින් එතකොට මේ විවිධ ස්තර නියෝජනය කරපු විවිධ සමාජ පීඩාවන් වලට ලක්වෙච්ච තෙරණින් වහන්සේලා අපිට මෙහි හමු වෙනවා. මම කැමති ගෞතමී තෙරණිය කේන්ද්‍ර කොට ගනිමින් එවන් තෙරණින් වහන්සේලා තමන්ගේ උදානයන් ප්‍රකාශ කරපු ආකාරය පිළිබඳව විමසන්න. ඔව්. දැන් කිසා ගෞතමිය ගත්තොත් ඇය යම්කිසි තමන්ගේ පුත්‍රයා නැතිවීමේ ශෝකය තුලින් ඇය පීඩාවට පත් වෙලා හිටියේ. ඒක කොයි අම්මා කෙනෙක්ටත් දැනෙන වේදනාව. ධර්ම හැටියට පිහි විප්පයෝගෝ දුක්ඛෝ. ඒතකොට මෙන්න මේ ධර්මතාවයට මුහුණ දීලා හිටපු ඇය තමන්ගේ එකම පුතා තමයි ඇයට නැති වෙන්නේ. එකම දරුවා අහිමි වෙන්නේ. එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට කොයිතරම් ආදරෙයිද කියන එක මෙත්ත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මාතා යතා නියම් පුත්තා ආයුසා ඒක පුත්තමනෝ. ඒතකොට එක් දරුවෙක් ඉන්න මවක් කොයිතරම් සෙනෙහසක් ආදරයක් මෛත්‍රියක් තමන්ගේ දරුවට තියෙන්න ඕනද. ඒතකොට ඇයට තිබුණු එකම රැකවරණය එකම සැනසීම ඇයට නැතුව යනවා. ඒතකොට ගෞතමීය බුදුහාමුදුරුව හම්බ වෙනවා. බුදුහාමුදුරුවන්ගෙන් පිහිටටපත් වෙනවා. ඇය මේ ජීවිතයේ අස්ථාවරත්වය පිළිබඳව ප්‍රායෝගික බණක් ජීවිතය අත්විඳිනවා. ඒ විදිහට බණ කියන්න පුළුවන් උනේ ගෞතම බුදුහාමුදුරන්ට විතරයි. දැන් සාමාන්‍ය කෙනෙක්ට ওই ප්‍රශ්නේ යොමු වුණා නම් ඒ සඳහා පාවිච්චි කරන ප්‍රවේශය මොන වගේ වෙයිද කියලා අපිට හිතන්න අමාරුයි. හැබැයි බුදුහාමුදුරුවෝ ගෞතමී දේවියට වටිනා පරීක්ෂාවක් දුන්නා. ඇයට ජීවිතේ තුලින්ම සත්‍ය වටහා ගන්න අවශ්‍ය කරන වපසරිය තමයි නිර්මාණය කරන්නේ. අපි දන්නවා නොමලගේ කියන අබෑට ගේන්න කිව්වා දරුව සුවපත් කරන්න. හැබැයි ඇයට බලාපොරොත්තුව තිබුණා. දරුව සුවපත් කරලා දෙන බව බුදුහාමුදුරුවෝ පොරොන්දු වුණා. හැබැයි ඇයට ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම දුන්නා. වෙනත් කී දෙනෙක් ළඟට යන්නේ නැද්ද? තමන්ගේ දරුවෝ අරගෙන සුවපත් කරන්න.
කී දෙනෙක් ඇයව බැනවදිමින් එලවන්න ඇද්ද? කී දෙනෙක් ඇයව ප්‍රතික්ෂේප කරන්න ඇද්ද? කී දෙනෙක් ඇයගේ පීඩාව තවත් වැඩි කරන්න ඇද්ද? ඒ වගේ වපසරියක තමයි ඇය ගෞතම බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ. ඒ අවස්ථාවේදී ඇයට ජීවිතේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න සලසනවා මේ ජීවිතේ මරණ ස්වභාවය. මරණ ධම්මමි අනතීතෝති පච්චවෙක්කිතබ්බා. මරණය කියන ධර්මය කොයි වගේ ස්වභාවයකින් යුක්ත ධර්මයක්ද කියන එක ඇයට තේරුම් ගන්න අවශ්‍ය කරන වපසරිය බුදුහාමුදුරු ගොඩනගනවා. ඇය ඒ තුලින් ජීවිතය අවබෝධ කරගන්නවා. බුදු දහම කියලා කියන්නේ වදිර මහත්මයා මේ පොතපතේ තියෙන සමස්තය නෙමෙයි. ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීම් තුලින් ලබා ගන්නා වූ අවබෝධයටයි බුදුදහම කියලා කියන්නේ. අපිට එදිනෙදා ජීවිතයේ ලැබෙන අත්දැකීම් ධර්මයත් එක්ක බලන්න පුළුවන්. එදා කිසා ගෞතමිය කරේ ජීවිත අත්දැකීම ධර්මයත් එක්ක ගැලපුවා. ඇය ජීවිතය අවබෝධ කරගත්තා. මේ ජීවිතයේ මරණ ධර්මයේ ස්වභාව කොට ඇති බව ඇය තේරුම් ගත්තා. ජාති ජරා ව්‍යාධි මරණ කියන සතර දුක් කෙලවර කරලා ඇය උතුම් වූ අරිහත්වයට පත් වුණා. ජීවිතේ ලබන්න පුළුවන් උතුම් වූ නිවීමට ඇය පත් වුණා. ඒ වගේ චරිත ගණනාවක්ම අපිට මේ විශේෂයෙන්ම අපි ගත්තොත් විජයා මෙහිණිය. විශේෂයෙන්ම මේ විජයා සූත්‍රය සංයුත්ත නිකායේ. එහි සඳහන් වෙනවා මේ විජයා මෙහිණිය දිවා විහරණිය වැඩ ඉන්නකොට මාරයා එනවා. මේ මාරයාගේ චරිතය මේ භික්ෂුණීන් එක්ක හරි සම්බන්ධයි. මේ මාරයා කියන්නේ පුරුෂයෙක්නේ. මේ මාරයා එනවා මේ ස්ත්‍රියට අභියෝග කරන්න. ඇයට ඇවිල්ලා ලස්සන ප්‍රකාශයක් කරනවා මේ මහරයා. දහරාත්වං රූපවති අහංච ධාරෝ සුසු පංචාංගිකේන තුරියේන කියලා කියනවා. ඒ කියන්නේ ඔබ තාම තරුණයි. මේ කියන්නේ විජයා මෙහිණියට. මමත් තරුණයි. මාරයා කියන්නේ ඔබ ස්වරූපී, ඔබ තරුණයි. මමත් තරුණයි. එන්න මාත් එක්ක පංචතූරෙහි අභිරමණය කරන්න. මොන මාරයා කරන ඉල්ලීම ඇගේ. බලන්න ඇය කරන ප්‍රකාශය. ඇය කරනවා රූපා සද්ධා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා නීයතායාමි තුයේන මාරානාහං කියලා. ඒ කියනවා මරුව මාරය සිත්කලු රූපයෝ ශබ්දයෝ ගන්ධ රස පොට්ටබ්බ කියන මේ සියලු දේ ඔබ ගන්න. මට මේ කිසිම දෙයක් වැඩක් නැහැ. ඇය සියල්ල අතහැරලා රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අභිරමණයට අවශ්‍ය කරන අභ්‍යන්තර ආයතන වලින් ගන්න අරමුණුත්, බාහිර ආයතන වලින් ගන්න අරමුණුත් කියන සියල්ල මම අතහැරලා ඔබ මේ සියල්ල ගන්න. මට වැඩක් නැහැ. බලන්න මේකේ තියෙන දාර්ශනික ප්‍රකාශනය. විශිෂ්ට බෞද්ධ දර්ශනයේ තියෙන හරය ස්පර්ශ කරපු සමස්ත නිවීමටපත් වූ මහරහත් තෙරණියක් කරන උදාර ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය කරන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. දැන් පාරක කාන්තාවක් යනකොට ওই වගේ ප්‍රකාශ එන්න පුළුවන්. මාරය හම්බෙන්න පුළුවන්. ඒ මාරයට දීපු ප්‍රකාශය බලන්න. ඔබ මේ සියල්ල ගන්න. මට මේ සියල්ලෙන් වැඩක් නැහැ. බලන්න අභිරමණය කරන්න කතා කරපු මාරයාට නිවෙන්න බණක් කිව්වා. මාරයා පලා යනවා. ඒතර බලන්න මාරයා පළවා හරින්න තරම් ශක්තියක් කාන්තාවක් තුල ගොඩ නැගිලා තිබුණු අපූර්ව මේ වගේ චරිත බොහෝ ප්‍රමාණයක් අපිට ත්‍රිපිටක සාහිත්‍යයේ හම්බ වෙනවා. ඒ වගේ තවත් චරිතයක් තමයි පටාචාරාව. පටාචාරාව ගැන කතා කරනකොට පටාචාරාවගේ චරිතය තේරගාථා වලට වඩා ලස්සනට නිරූපණය කරන්නේ අපේ ධර්මසේන හාමුදුරුවෝ. සද්ධර්ම රත්නාවලිය කියන බණ පොතේදී. පටාචාරාව 12 වියේදී කාම මිත්‍යාචාරයෙන් වළකන්න දෙමව්පියෝ සත්මහල් 5 7වෙනි තට්ටුවේ තියලා රකින්න. කාම මිත්‍යාචාරයෙන් වළකනු වස්. හැබැයි පටාචාරාව සාමාන්‍ය ස්ත්‍රියක්. ඇයට හැඟීම් දැනීම් තිබුණා. 12 විය කියන්නේ යෞවනියක්. ඇය නිවසේ වාසය කරන කොල්ලෙක් සමග හාද වෙනවා. හාද වෙලා පලා යන්න උත්සාහ කරනවා. දෙමව්පියන්ට ඕනුනේ ඇයව සමාන කුලයෙන් සමාන ධනයෙන් යුක්ත ඒ වගේම සිටු පවුලකට විවාහ කරලා දෙන්න. එහෙම අපේක්ෂාවෙන් හිටපු වෙලාවක පටාචාරා දෙමව්පියන්ගේ අපේක්ෂා නැති කරලා දානවා. පටාචාරාව ගෙදර හිටපු කොල්ලත් එක්ක පැනලා යනවා.
ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ රෙදි කඩකින් වසාලූ මණිකක් පරිද්දෙන්. රෙදි කඩකින් මණිකක් වැහුවාම එහි කාන්තිය දෙන්නේ නැහැ. බබලන්නේ. රෑ දෙවරුවේ විහිපෑරියාසේ එළි වෙනකම් වී කොටලා මහන්සි වෙලා මිදිවන් වෙස්ගෙන සේවිකාවකගේ වෙස් අරගෙනයි පටාචාරාව ගෙදරින් එක්කගෙන යන්නේ. ඒ දනව් ගමකට ගිහිල්ලා වපුටගෙන දර පලාගෙන සිටු මාලිගාවේ මහා සම්පත් භුක්ති විඳපු කාන්තාවක්. හැබැයි ඇයට දුක අනුභව කරන්න සිද්ධ වෙනවා මේ කරපු ක්‍රියාවත් එක්ක. හැබැයි ධර්මසේන හාමුදුරුවෝ කොතනකවත්ම පටාචාරා පහත් කොට සලකන්නේ නැහැ. පටාචාරා වහන් දෑ කියලා ගෞරවාර්ථයෙන් කියන්නේ. එතකොට පටාචාරා පළවෙනි දරු කෙනෙක් කුසට එනවා. ඇයට ඕන වෙනවා තමන්ගේ දෙමව්පියන් ළඟට යන්න. ඕනම කෙනෙක්ට තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මවකට තමන්ගේ මව මතක් වෙනවා. මවගේ රැකවරණය ඕන වෙනවා. ආරක්ෂාව ඕන වෙනවා. එය යන්න ඉල්ලනවා. හැබැයි ඒ ස්වාමියා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඇයි හේතුව? ඔබට මොකොත් කරන එකක් නැහැ. හැබැයි මම පිට නිසා මට හානි කරන්න පුළුවන්. යන්න දෙන්නේ නැහැ. ඇය පළමු දරුවා දුකසේ බිහි කරනවා. දෙවෙනි දරු කෙනෙක් කුසට එනවා. ඇය දෙවන වර ස්වාමියාගෙන් ඉල්ලනවා දෙමව්පියෝ ළඟට යන්න. හැබැයි දෙවන වර දෙන්නෙත් නැහැ. ස්වාමියා කෙත්වතු වලට ගියාම ඇය හොරෙන්ම පළවෙනි දරුවා අතින් අරගෙන අනිත් දරුවා බඩින් අරගෙන ඇය මේ දීර්ඝ මාර්ගය ඔස්සේ ගෙදර යන්න පිටත් වෙනවා. ස්වාමියා ගෙදර එනකොට බිරිඳ නැහැ. බිරිඳ හොයාගෙන යන ස්වාමියාට මගදී බිරිඳ හම්බ වෙනවා. පටාචාරාවගේ ජීවිතේ එක වැස්සක් වහිනවා එදා රාත්‍රියේ. මහ වැස්සක්. ඒ වැස්ස තමයි පටාචාරාවගේ ජීවිතය වෙනස් කරන්නේ. වස්නා වැසි බොහෝ වාසයේම ප්‍රසෝදුකුත් බොහෝ විය. මහ වැස්සක් ඇදහැලෙන්න පටන් ගන්නවා. ඇයගේ ප්‍රසව වේදනාව වැඩි වෙනවා. ස්වාමිය යනවා දරුවා සුවසේ වදන්න පුළුවන් ආවරණයක් හදන්න. හැබැයි ස්වාමියාට එන්න හම්බ වෙන්නේ නැහැ. ඇය දුකසේ මහ වැස්සේ දරුවෙක් බිහි කරනවා. පළවෙනි දරුවත් දෙවෙනි දරුවත් ඇය මහ වැස්සෙන් නොතෙමි ආරක්ෂා කරනවා. දෙදන බිම හොවා දෙවැලමිට බිම හොවා අම්මා ගෙයක් වෙනවා. දරුවෝ දෙන්න නොතෙමි ආරක්ෂා කරනවා පටාචාරාව. උදෑසන අවදි වෙලා බලනකොට සැමිය නැහැ. සැමිය හොයාගෙන යනවා. හැබැයි හම්බ වෙන්නේ සැමියාගේ මෘතදේහය. දඬුපතු කපන්න ගියපු සැමියා සර්ප දෂ්ටින් මිය යනවා. ඇය හැබැයි ජීවිතේ බලාපොරොත්තු දෙකක් ඇයට තිබුණා. අම්මා කෙනෙක් විදිහට තමන්ගේ සැමියා නැතත් දරුවෝ දෙන්න අරගෙන ඇය තමන්ගේ දෙමව්පියෝ ළඟට යනවා. ඒ යනකොට අචිරවතී කියන මහා ගංගාව එදා වැස්සෙන් පිරී ඉතිරී ගිහිල්ලා එක දරුවෙක් ගඟේ ගහගෙන යනවා. අනිත් දරුවා කුස්ස දැහැ ගන්නවා. හැබැයි ඇයට තවත් ජීවිතේ බලාපොරොත්තුවක් ඉතුරු වෙනවා. තමන්ගේ අම්මයි තාත්තයි සහෝදරයයි. ඇය සිටුමාලිගාව හොයාගෙන යනවා බරණැස් නුවරට. හැබැයි සිටුමාලිගාව ලැබෙන්නේ නැහැ ඇයට. එදා වැස්සෙන් සිටුමාලිගාව බිමට සමතලා වෙලා කඩාගෙන වැටිලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන් දෙනාම එකම චිතකයේ දැවෙනවා. ඒක චිතකස්මින් දයිහරි. ඇයට කොයිතරම් වේදනාවක් දැනෙන්න ඇත්ද? එකම දිනයේ මරණ 6ක් ඇයට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එක වැස්සයි ඇගේ ජීවිතයට වැටෙන්නේ. ඒ වැස්සේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඒ විදියට මහා මානසික පීඩාවකටපත් වූ පටාචාරාව ලෞතර බුදුහාමුදුර ළඟට එන්නේ සිහිමුලා වෙලා. සිහිමුලා වෙන එක අහන්න දෙයක්ද? සාමාන්‍ය කාන්තාවකටත් ওই වගේ තත්වයක් උදා වුණොත් කොයිතරම් අසීරුද ජීවිතේ. ඇය බුදුහාමුදුරුවන්ගෙන් නැවත එළඹි සිටි සිහියටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ ඇගේ ජීවිතයට ආලෝකය වෙනවා. පටාචාරාව නිර්වස්ත්‍රව බුදුහාමුදුර ළඟට ආවට මේ සම්බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානයටපත් වෙනවා. උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසීමටපත් වෙනවා. බලන්න පටාචාරාවගේ ජීවිතය. ඇගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද්දේ විවිධ සමාජ තත්ත්වයන් මැද්දේ මනාව නිවනට ආපු විදිය. එතකොට ಭಾರತೀಯ සමාජයේ කාන්තාවට අවශ්‍ය කරන ශක්තිය සැපිව්වේ බුද්ධ ශාසනය තුල.
නූතන සමාජය විවිධාකාරයෙන් මේ ඉගනුම් සමග ගොඩනැගෙනවා නම් මහිතන්නේ මේ වේදනා බරිත බව වේදනා හරිත තැනකට අරන් යන්නට පුළුවන්කම තියෙනවා. හාමුදුරනේ අපි දැන් පටාචාරා චරිතය විමසමින් ඉඳලා දැන් අපි ආවොත් කුණ්ඩලකේශි වගේ අපදාන සාහිත්‍යමය තොරතුරකට කුණ්ඩලකේශිය පිළිබඳව තොරතුරු කතා බහ කරද්දී අපට සහ අපේ සමාජයට මොන වගේ ආදර්ශද හොයාගන්න පුළුවන්කම තියෙනවා? ඔව් වජිර මහත්තයා කුණ්ඩලකේසි ගැන නාට්‍යයකුත් තියෙනවා. කුණ්ඩලකේසි කියලා. කුණ්ඩලකේසි ගැන මාස්ටර් අමරදේවයන්ගේ ලස්සන ගීයක් තියෙනවා. ඊටාම මනරම් ගීයක්. ඒක මට හොඳට මතකයි. කුණ්ඩලකේසි කියලා කියන්නේ කුණ්ඩල කියලා කියන්නේ අක්බඹරුවන් කෙස් තියෙන අක්බඹරුවන් කියලා කියන්නේ කොයි වගේ කෙස් කියලාද ඇහුවොත් ඒක පැහැදිලි කරන්න පුළුවන් වජිර මහත්තයාගේ කෙස් වගේ. ඊටත් වඩා කැරලි සහිත. ඔව්. එහෙම කැරලි කෙස්. මගේ නම කේසි. නම ඒ කියන්නේ කේ අකුරයි සී අකුරයි. කේසි. කේසිතර ඉස්සරලා කියාපු පටාචාරා වගේ බොහොම ධන දාන්නෙන් ආඩ්‍ය තැනක හිටපු කෙනෙක් පාර යන හොරෙකුට තමයි පින්බඳින්නේ අහුවෙන්නේ. මේ ඉතින් එහෙම පාර යන හොරුන්ට අහුවෙන කේසීලා කොහොමත් තාම ඉන්නවා. එදා හිටියා වගේම අර ඔබතුමා කිව්වා වගේ මේ චරිත අද සමාජානුයෝජනය කරන්න පුළුවන්. ඒතර මේ කේසි හොරාට කසාද බැන්දයි හොරාට පෙම් බැන්දයි කියලා කියන එක කේසි දන්නේ නැහැ. කේසි නොවන අනිත් ඔක්කොම දන්නවා. හොරක් දන්නවා. හොරෙක් කියලා. පස්සේ බලාපුවාම අන්තිමට මේ හොරාගේ හොරකම අහුවෙන්නේ හොරා කේසීව මරන්න යන වෙලාවේ. ඒ කියන්නේ මහා ඝන පර්වතේ චෝර පපාතේ උඩට යනවා මේ හොරා රන් රිදී මුතුමැණි කොක්කොම අරගෙන කේසිගේ කන්ද දෙයියන්ට බාරයක් ඔප්පු කරන්න තියනවා කියලා රවට්ටගෙන. ගියාට පස්සේ තමයි කේසීට කියන්නේ මං මෙතෙන්ට ආවේ බාර ඔප්පු කරන්න නෙවෙයි රන් රිදී මුතුමැණිත් ඔක්කොම අරගෙන උඹව තල්ලු කරන්න චෝර පපාතෙන් පල්ලෙහාට මැරෙන්න කියලා. ඊට පස්සේ කේසි කියන්නේ මම මරන්න ඕනේ නෑ. මේකට ඔක්කොම ගන්න. මාත් ගන්න. මාවේ පණන් අනිත් ඔක්කොම ගන්න. ඊට පස්සේ කේස් මෙයා කියනවා හොරා කියනවා නෑ කරන්න බෑ මරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි කියන්නේ එහෙනම් මට 3 සැරයක් වැඳලා සමාව ගන්න ඉඩ දෙන්න කියලා. 3 සැරයක් වැඳලා සමාව ගන්න ඉඩ දෙන්න කියලා කිව්වහම සාමාන්‍යයෙන් හොරු අකමැති වෙන්නේ නෑනේ. ඒ අනුව තමයි 3 සැරයක් වඳින්නේ පැදකුණු කරන්නේ හරියට මහා සෑ මහබෝ ප්‍රදක්ෂිනා කරන මහා උපාසිකාවක් වගේ වටේ කරකිලා ඇවිදිලා ඉස්සෙල්ලාම කකුල් දෙක ගාලා දන ගහලා වඳිනවා. දෙවෙනි සැරේත් සාදු කියා අඬා ගිහිල්ලා රවුමට ගිහින් අක්කලා කකුල් දෙක ගාවට ඇවිදිලා දන ගහලා වඳිනවා. තුන්වෙනි සැරේ අඬා වැළපි හැපි ගිහිල්ලා තුන්වෙනි රවුම පිටිපස්සට යනකම් ගිහින් අක්කලා දෙයියනේ කියලා තල්ලු කරනවා අර චෝර පපාතෙන් පල්ලෙහාට. ඒ කියන්නේ හොරාට වැඳලා තල්ලු කරනවා. දැන් මෙතන හරිම complicated මහා සංකීර්ණ කාරණාවක් තියෙනවා. මේ හොරාව පල්ලෙහාට වැටිලා මැරෙනවනේ. මැරුණාට පස්සේ මේ කේසි බුදුහාඳුරු ගාවට එනවා. දැන් මේ කේසි බුදුහාමුදුරුවෝ ගාවට එනකොට ඔය විස්තරේ දකිනවා මේ කතාව ලස්සනට හදලා තියෙන විදිහ. මං හිතන විදිහේ කතාව හදලා තියෙන විදිහ. මේක දකිනවා දෙවියෙක්. දෙවියා ගිහිල්ලා මේක හාමුදුරු කෙනෙකුට කියනවා. හාමුදුරුවෝ ඒක ධම්සභා මණ්ඩපේ කියනවා. ධම්සභා මණ්ඩපේදී බුදුහාමුදුරන්ට එනවා. ඒතර මේක ඩිරෙක්ට් කමියුනිකේෂන් එකක් නෙවෙයි. මේක ඉන්ඩිරෙක්ට් කමියුනිකේෂන් එකක්. මේක එන්නේ ප්‍රාථමික මූලාශ්‍රයක් හැටියට නෙමෙයි ප්‍රයිමරි සෝස් එකක් හැටියට නෙමෙයි එන්නේ මේක සෙකන්ඩරි සෝස් එකක් හැටියටත් නෙවෙයි දෙවෙනි තුන්වෙනි මූලාශ්‍රයක් හැටියට තමයි බුදුහාමුදුරන්ට එන්නේ. බුදුහාමුදුරුවෝ මේක ඇස් දෙකෙන් දැක්කෙත් නෑ. බුදුහාමුදුරන්ට මේක කිව්වෙත් නෑ. කුණ්ඩලකේසි මේක කිව්වෙත් නෑ. වෙන කවුරක්වත් බුදුහාමුදුරන්ට කිව්වෙත් නෑ. බුදුහාමුදුරන්ට කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ මේක ගැන කිව්වෙත් නෑ.
කියන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මගේ ශාක්‍ය මුනීන්ද්‍ර තථාගතයන් වහන්සේ ඉත්තීපි පණ්ඩිතා හෝති තත්ත තත්ත විචක්කන නසෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ සබ්බේසු ඨානේසු සියලු තැන්වලදී පුරිසෝ පණ්ඩිතෝ න හෝති පුරුෂයෝම මේ ඥානවන්ත වෙන්නේ නැහැ හැම වැඩකදීම ගැහනොත් ඥානවන්ත වෙනවා විචක්ෂණශීලී කියලා. දැන් බුදුහාමුදුරුවෝ මෙතනදී මිනී මැරීම හොඳයි කියලා කියන්නේ නැහැ. මේ හැර වෙන කරන්න දෙයක් ඈට තිබුණේ නැත කියලා කියන්නෙත් නැහැ. කරනවා නම් කරන්න තිබ්බේ එකම දේ ඕක තමයි නංගියේ කියලා කියන්නෙත් නැහැ. මම මේක හරියට දැනගත්තා මම මේ කියන්නේ කුණ්ඩලකේසී කරපු වැඩේ හින්දායි කියලා කියන්නෙත් නැහැ. ඒක අදාළ ධර්ම කාරණාවක් විතරක් කියනවා. පිරිමිත් ඥානවන්ත වැඩ කරනවා, ගෑනුත් ඥානවන්ත වැඩ කරනවා. එහෙනම් මේක දිහා බලලා සමහර කෙනෙක් කියනවා බුදුහාමුදුරුවෝ මේ මනුෂ්‍ය ඝාතනය අනුමත කළා කියලා. ඒකටයි මම ඒ කාරණාව කිව්වේ. බුදුහාමුදුරුවෝ මනුෂ්‍ය ඝාතනය අනුමත කරන්නේත් නැහැ, මේ වැඩේ අනුමත කරන්නේත් නැහැ. ඥාණය පාවිච්චි කරනවා කියලා කියනවා. ඉතින් එතකොට කෙනෙකුට තරක කරන්න පුළුවන් මේ කාන්තාව ඥාණය පාවිච්චි කරපු හින්දා ඒක අගය කරනවා කියලා. නෑ සමහරට බුදුහාමුදුරුවෝ මේ හොරා ඥාණය පාවිච්චි නොකරපු එක ගැන කිව්වද දන්නේ? හොරාගේ මෝඩකම හින්දා වෙච්ච වැඩක් කියලා. ඒක නිසා කුණ්ඩලකේසී කියලා කියන්නේ ඝාතකයාගේ ඝාතිකාව වෙච්ච කෙනෙක්. සමාජ සන්දර්භය ඇතුලේ අපි ස්වයං ඝාතනයකට ලක්වීමට ඔහේ ඉඩ අරිනවාද? අභියෝගයට අභියෝග කරනවාද? මෙතනදී මේ වගේ වෙලාවකදී අවිහිංසාව, මනුෂ්‍ය ඝාතනය, ප්‍රාණඝාතය වගේ මාතෘකා යටතේ නෙමෙයි මේක නිදර්ශන කරන්න ඕන. මේක නිදර්ශනයක් වශයෙන් ගේන්න ඕන. අභියෝගයකට මුහුණ දීමේදී අභියෝගයට අභියෝග කරන්නේ කොහොමද කියන කාරණා. එදා බැරි වෙලාවක්වත් මේ හොරා කුණ්ඩලකේසීව තල්ලු කෙරුවා නම් මේ කතාවනේ. මෙහෙම කතාවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ගැහණියකට මිනිහෙක් මරන්න ඕනේ කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි සමාජ සන්දර්භය ඇතුලේ අපි සමාජය ඇතුලේ ජීවත් වෙනකොට සන්දර්භීය කාරණා වෙනම විශ්ලේෂණය කරලා ගන්නකොට අපිට අභියෝගයක් එනකොට ඒ අභියෝගයට අපිට අභියෝග කරන්න පුළුවන් වෙන්න ඕනේ. චැලෙන්ජ් කරන්න ඕනේ චැලෙන්ජ් එකට. අපිට අභියෝගය එන්නේ දණ්ඩ නමස්කාර කරලා පිළිගන්නද නැත්නම් ඊට ප්‍රතිචාර දක්වන්නද? මැද ඉන්නට පන්දු වෙනකොට පෙට් එක උස්සන සිරිතක් නේ. අඩුම ගානේ ලකුණු නොලබා පන්දුව ස්ථානගත කරන්න හරි ඕන. නැත්තම් විකට් යන එක නෙමෙයි. ඒ හින්දා ජීවිතය කියලා කියන්නේ අභියෝග සමූහයක් කියලා කියන එක අභියෝග තියෙන්නේ ජයග්‍රහණය කරන්නයි කියලා කියන එක තමයි කුණ්ඩලකේසී කතාවෙන් අපිට කියන්නේ. වජිර මහත්තයා පුදුම කාන්තාව. අරුම පුදුම කාන්තාව. චරිත වශයෙන් අපිට හම්බ වෙනවා මේකෙදි. පේශකාර දුහිතෘ කියලා චරිතයක් තියෙනවා. දුහිතෘ කියන්නේ දුව කියන එකයි. පේශකාර කියලා කියන්නේ අපි දන්න විදිහට පේශකර්මාන්තය. ඒ කියලා කියන්නේ මේ ඇඳුම් හදන එක. ඇඳුම් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ garment කියලා. clothes කියලා කියනවා. garment කියන්නේ ඇඳුම්, රෙදි නෙමෙයි. ඇඳුම් හදන්නේ කොහෙද? ඒක garment factory නේ. එතකොට ඉංග්‍රීසියෙන්. તો බුදුහාමුදුරන්ගේ කාලේ garment factory එක වැඩ කරන්න ගිය ගෑනු ළමෙක් තමයි පේශකාර දුහිතෘ කියලා කියන්නේ. පේශකාර දුහිතෘ කියලා කියන්නේම garment යන ගෑනු ළමයා කියලා කියන එකම තමයි. බුදුහාමුදුරුවන් වැඩ හිටියේ ජේතවනාරාමයට උඩහින් තියෙන්න ඇති ෆැක්ටරියක්. ඒ garment factory එකට යන ගෑනු ළමයා හැමදාම පන්සලට එනවා. පන්සලට එනවා, බණ අහනවා, යනවා. දැන් අපි අදත් හිතේ තියාගෙන ඉන්නේ මේ garment වලට යන ගෑනු ළමයින්ට වැඩි දැනුගත්කමක් නැහැ කියලා. අපි නිකන් හිතාගෙන ඉන්න විදිහ මම හිතන්නේ නැහැ එහෙම. සමහර කෙනෙක් හිතනවා මේ garment කෙල්ලෙක් කියලා කම වැඩි
බරසාර නැති චරිතයක් වගේ මනසක් අපේ තියෙනවා. මේ බෞද්ධ ඉතිහාසයේ පරණම අපිට හම්බෙන ගාමන්ට් කෙල්ල තමයි මේ වේශකාර දුහිතෘ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ බණ කියා ඉන්න වෙලාවට ආවහම බුදුහාමුදුරුවෝ දන්නවා මගේ ඥානවන්තකම. දැන් මෙයාගෙන් අහනවා බුදුහාමුදුරුවෝ නංගි කොහේ ඉඳන් දෙන්නේ කියලා. මිනිස්සු ඔක්කොම බණ අහගෙන ඉන්න වෙලාවේ කෙළවර ඉන්න කෙනාගෙන් බුදුහාමුදුරුවෝ නංගි කොහෙන්ද දෙන්නේ කියලා. දන්නේ නැහැ කියලා කියනවා. දැන් මිනිස්සු බලන කවුද මේ බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් කතා කරනවා ගාමන්ට් කෙල්ලෙකුට කතා කරන්නේ. ගාමන්ට් කෙල්ල දුන්න උත්තරේ නිකන් හරහට යන උත්තරයක්. ඍජු උත්තරයක් නෙවෙයි. කොහෙන්ද දෙන්නේ? දන්නේ නැහැ. කොහාටද යන්නේ? දන්නේ නැහැ. එතකොට මිනිස්සු එක දෙන්න එකිනෙකාට මුණ අමුතු කරගෙන මේ ගෑනු ළමයා මොනවද මේ කියන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා කතා කරන්න දන්නේ නැද්ද කියනවා වගේ මනසෙන් තමයි ඉන්නේ. දන්නේ නැද්ද? නෑ දන්නවා. මිනිස්සු දොස් කියන්න පටන් ගත්තා. දන්නව නේද? නෑ දන්නේ නෑ. ප්‍රශ්න 4ට උත්තර 4ක් දෙනකොට උම්මත්තක කාන්තාවක් කියලා හිතේ තියාගෙන දෝෂාරෝපණය කරනවා පිරිස. එන්නේ කොහෙන්ද? දන්නේ නැහැ. යන්නේ කොහෙද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. දැන් මේ පුදුමාකාර දාර්ශනික උත්තර ටිකක් කියලා පස්සේ කාලෙකදී තමයි අපිට පේන්නේ, තේරෙන්නේ. මේ චරිතය ඇත්ත චරිතයක් වෙන්න ඇතිනේ. මේ චරිතයේ ගාමන්ට් යන ගෑනු ළමයෙක් කිරීම, ගාමන්ට් යන ගෑනු ළමයෙකුගේ කටින් මේ වගේ වචන ටිකක් ප්‍රකාශ වුණායයි කීම, බුදුහාමුදුරුවෝ ඉස්සරහා මේව සංවාදයක් වුණායයි කීම කියලා කියන එක ඇතුලේ තියෙන ධර්මමය කාරණා කොච්චර ගැඹුරුද කියනවා නම් සමේ මේ අපේ වජිර මහත්තයා අපි දන්නෙත් නැහැනේ කොහෙන්ද දෙන්නේ කියලා. අපි දන්නෙත් නැහැනේ කොහටද යන්නේ කියලා. දැන් මේට අවුරුදු 61කට කලින් මං හිටියේ කොහෙද කියන්න මං දන්නේ. 60කට කලින් හිටියේ කොහෙද කියන්න දන්නේ. ඒ කියන්නේ මගේ වයස 60යි කියන එක. මේට 61කට කලින් මං හිටියේ කොහෙද? දන්නේ නැහැ. ඉතින් කොහේ හරි නම් ආවා. ඉතින් තව අවුරුදු 60කින් පස්සේ කොහෙද ඉන්නේ? දන්නේ නැහැ ඉතින්. එතන දන්නේම නැද්ද? දන්නවා. මොකද්ද දන්නේ? ආවා කියන්න දන්නවා කොහේ හරි යනවා කියන්නත් දන්නවා. කොහේ හරි. දන්නව නේද? දන්නවා. හැබැයි යන්නේ කවද්ද කියන්න දන්නේ නැහැ. දැන් මේ උත්තර ටික ගන්න දාර්ශනික කාරණාවක් අර පිස්සුවෙන් වගේ කියලා කියන උම්මත්තක ප්‍රකාශක ටිකක් හදලා තමයි මේ ඉන්නේ. වේශකාර දුහිතෘ කියලා කියන චරිතය එක්ක කාන්තාවගේ බරසාර චින්තනය අපිට කොච්චර හදාරන්න පුළුවන්ද? ඒ හින්දා මේ තේරී ගාථා එක්ක නිකන් සෙල්ලම් කරන්න බෑ. මේ මගේ අතේ තියෙනවා තේරී ගාථා ව්‍යාඛ්‍යාව. මේක මටත් උගන්වපු එන්.ඒ. ජයවික්‍රම මහත්තයා තමයි කාංගහාරච්චි මහත්තයත් එක්ක සංස්කරණය කළ දෙන්නේ. අම්බපාලි කියලා අபிසාරිකාවක් මම ඔయిత කලින් වැඩසටහනකදී කිව්වනේ. මේ අම්බපාලි කියන අபிසාරිකාව තමන්ගේ ඇඟ ගැන කියනවා. බලන්න මෙයා කියන බණ මේක ටිකක් දිග බණක්. එයා කියනවා ඉස්සර මගේ මම පාලි කොටස නෙමෙයි සිංහල කොටස කියන්නම්. ඉස්සර මගේ කෙස් ඊ ලස්සනයි කළු පාටයි. බ්‍රහ්මර වර්ණයේ බඳු වර්ණ ඇත්තාහු. බඹරු වගේ පාට. උඩට නැමිලා තියෙන්නේ අග්ගිස්ස. කෙස්වල අග්ගිස්ස කෑල්ල උඩට නැමිලා. ඒවට කියන්නේ අක් බඹරු කියලා. එතකොට එහෙම තිබිච්ච කෙස් අද හන නූල් වගේ. හන නූල් වගේ. ඊගාවට මෙයා කියනවා ඉස්සර මගේ හිසේ මල් ගහලා සුගන්ධවත් කරඬුවක් වගේ
ලස්සන කරඬුවක් වගේ මල් සුවඳ හමනවා. අද මුකුන්ද කියන්නේ තඩිද ලේන්ඩිද උකුණු. අපි පොඩි කාලේ තඩි ලේනි උකුණු ගහලා ඔළුව ගඳයි හාවෙකුගේ ලොම් වගේ. ගඳයි ඔළුව හාවෙකුගේ ලොම් වගේ. හාවගේ ලොම් ලොකුවට නෑ, ගඳයි. චූට්ටක් කෙස් තියෙනවා, අඩියක් අඟලක් විතර වගේ. ඊගාවට පණාවෙනුයි කොණ්ඩ කටු වලිනුයි අවුල් ඇරලා මෙහෙම දිග ඇරලා කඩන්නේ. ගැටි කඩන්නේ ආන්ගේ පණාවෙනුයි කොණ්ඩ කටු වලිනුයි අවුල් අරලා මොනවට ලස්සනට සරසපු කේශ කලාපය අද කෙස් නැති වෙලා කෙස් හැලිලා ගිහින්. ඊට අමතරව මගේ ඇහි බැමි දෙක පින්තූරකින් ඇඳලා වගේ තිබුණි. eyebrows ලස්සනට ඇඳලා තිබුණි. අද ඒක මෙහෙම රැලි වෙලා. ඉස්සර මගේ ඇස් දෙක කාන්තිමත්. අද වෙනකොට ඒක මෙහෙම පිල්ලම් ගැහෙනවා. ඉස්සර මගේ නාහේ ඊම ලස්සනට තිබුණා. දැන් ඒක වකුටු වෙලා. මේ කියන්නේ අபிසාරිකාවක්. ඉස්සර මගේ කම්පෙති ලස්සනට එල්ලිලා තිබුණා. දැන් කෑලි දෙකකට කැඩිලා එල්ලෙන්නේ. මගේ දත් කන්දලී සහ වකුල මල් වල පාටින් තිබුණේ. වකුල කියලා කියන්නේ මූණ මල්. දැන් ඒක ජරාවටපත් වෙලා කැත වෙලා. ඊළඟට මගේ හඬ කෝකිලාවක් වගේ. ලස්සනට සින්දු කියාපු එක්කෙනෙක්. ලස්සනට නටන්න මට පුළුවන්. ලස්සනට මම සින්දු කිව්වා. ඒත් අද මම අඩියක් කුසල අඩියක් තියන්නේ හරි අමාරුයි. මං කතා කරනකොට වතුර ටිකක් ඉල්ලන්න, කෑම ටිකක් ඉල්ලන්න කතා කරද්දිත් ගොර හඬක් විතරයි එන්නේ. ඒ විතරක් නෙමෙයි. මගේ බෙල්ල හරි ලස්සනට තිබුණා. කී දෙනෙක් නම් සිප වෙලඳ ගන්න ඇද්ද මේ බෙල්ල? ඒත් මට එහා මෙහා හරවන්න තරම්වත් මට පුළුවන් කමක් නැහැ. මගේ අත් දෙක පරිග දණ්ඩක් වගේ බැබළුණා කියලා තියෙන මන් දන්නේ. පරිග දණ්ඩ කියන්නේ මොකක්ද කියලා. අද ඒක හරියට නිකන් පළොල් සාකා දෙකක් වගේ. ඊටාම හීනි කෝටු දෙකක් වගේ. මගේ අත් දෙක තිබුණේ රත්තරන් මුද්දු රත්තරන් මාල මේ වලලු වලින්. අද රත්තරන් වලලු දැම්මොත් එහෙම රිදෙනවා. 60 විතරයි ඒකේ තියෙන්නේ. ඒකයි කියලා. ඉස්සර මගේ පියයුරු හරිම රවුම් හරියට පිරිලා පුළුම් කොට්ට වගේ තිබුණේ. පියයුරු දෙකම මන් දිහා බලාගෙන හිටියේ. මගේ මූණ දිහා බලාගෙන හිටියේ. අද ඒක කොච්චර කැත වෙලාද කියනවනම් ජලය රහිත තවිකා වගේ. ඒ කියලා කියන්නේ අර තේ ගොට්ට. ආන්ගේ තේ ගොට්ටු දෙකක් දෙපැත්තෙන් එල්ලෙනවා වගේ තියෙන්නේ. මගේ කලවා ඇතෙකුගේ හොඬ වගේ තිබුණේ. අද උණ බට දෙකක් වගේ. මෙයා මේ තමන්ගේ මුළු සමස්ත ශරීරයම කියනවා. මෙහෙම කාන්තාව තමයි ඒ කාලේ අபிසාරිකාව හැටියටත් හිටියේ. මං කියන්නේ අபிසාරිකා වෘත්තියයි මගේ මේ තියෙන ඥාණයයි. අபிසාරිකාවකගේ ලතාවයි අபிසාරිකාවකගේ අභිප්‍රේරණයයි පිරිමින් දැහැගන්න දරන අභිප්‍රේරණයයි අද කියන මේ කතාවයි. මොන තරම් වෙනස්ද? ඒ නිසා මේ එවකට හිටපු කාන්තාවන්ගේ බරසාරකම මං කියන්නේ මේවා කියන කාලේ
වජිර මහත්තයා මේවා ලියාගන්න අකුරු තිබුණෙත් නෑ. ක්‍රිස්තුපූර්ව 6 කියලා කියන්නේ මේවා කියන්න පුළුවන් කාලේ තමයි. හැබැයි මේවා ලියන්න අකුරු හොයාගෙනත් නෑ. කටපාඩමේ මතක තියාගන්න. එච්චර මං කියන්න ඕනේ මොකක් කියලාද? දියුණු කාලයක් එක නොදියුණු කාලයක් කියලාද? ඒ කාලේ රත තිබුණා. රත තිබුණා. වාහන තිබුණා. එන්ජින් නෑ. භාෂාව තිබුණා. අකුරු නෑ. චින්තනය තිබුණා. හැබැයි සූත්‍ර නෑ. එහෙම කාලෙක කාන්තාව. මම කියන්නේ පිරිමි පාර්ශ්වය මේ සම්බුද්ධ ශාසනය සහ සංසාරය විග්‍රහ කරමින් දෙන දාර්ශනික දායකත්වය අපි අගය කරනවා තමයි. හැබැයි මේ සාමාන්‍ය ගැහැණු සාමාන්‍ය කාන්තාව අපිට දෙන දායකත්වය මේක අති විශිෂ්ටයි. අති විශිෂ්ටයි. ඒ හින්දා ජීවිතේ අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන් විඳගත්ත අය විතරක් නෙවෙයි තව බොහෝ චරිතත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මතකයිද? සූසැට බරණින් සැරසීලා නා කපනා වෙහි වහින විලි විසාකාව ආපු විදිහ. අද අපිට එහෙම යන්න බෑ. ඇයි? පලාපු දර ටික තෙමා දමාවි. රත්ති පැටියයි ඕවිට අයිනේ බලා හිඳීවි. ඒක නිසා එදා හිටපු විශාකාවකගේ ගමන් විලාසය මොන තරම් ස්වයං ශික්ෂණයක්ද. ඒක නිසා මේ කාන්තාවන්ගේ චරිත හදාරනකොට මේට අවුරුදු 2600කට ආපස්සට ගිහිල්ලා හදාරපුවාම ඒ අද කාන්තාවම නෙමේද කියලා මහා මානව දයාවකින් ඇත්තටම ආදරය ඉල්ලන කාන්තාවට දයාබර ආදරයකින් කාන්තා භාවය පිළිබඳ මහා ස්නේහයකින් කාන්තා භාවයේ උත්තරීතර කැපවීම පිළිබඳ මහත් වූ අගැයීමකින් ඕන මේවා කියවන්න. එතකොට තමයි අපිට ඒ කාන්තාවගේ ඇත්ත ජීවිතයට යන්න පුළුවන් වෙන්නේ. මවක්සේ දකින්න පුළුවන් වෙන්නේ. අතරම මේ අවසන් අදියරේදී රත්නසිරි ස්වාමීන් වහන්සේ මම හිතුවා මේ සාංශාරික බව පිළිබඳව මේ කාන්තාවන්ගේ සාංශාරික අභිලාෂයන් දැන් සුක්කා තෙරණිය වගේ තෙරණින් වහන්සේලා කෙරෙහි අවධානය යොමු කරයින් පස්සේ විපස්සී බුදුහාමුදුරන්ගේ කාලේ බණ අහනවා දිව්‍ය සම්පත් ලබනවා ඊට පස්සේ කකුසඳ කොණාගම කස්සප බුදුහාමුදුරන්ගේ කාලවලත් උප්පත්තිය ලබනවා බණ අහනවා. හැබැයි රහත් භාවය ලබන්නේ ගෞතම බුදු සාසනේ. එතකොට බලන්න කොයිතරම් සාංශාරික ප්‍රාර්ථනාවක්ද මේ කාන්තාවන්ට තියෙන්නේ. ඒ සාංශාරික බව පුරන්න මේ වර්තමාන සමාජයේ මේ ඇහුම්කන් දෙන කාන්තාවන්ට පිරිමි හැමෝටම මේ සාංශාරිකව පුරුද්ද හදාගන්න මේ තෙරණින් වහන්සේලාගේ අපදානයන් උදව් කරගන්නට ආරාධනා කරමින් අපි අවසානයක් හොයාගමු. ඔව්. මේ තෙරණින් වහන්සේලා සිළු දෙනාම සාංශාරික වශයෙන් දීර්ඝ සංසාර ගමනක අවසානයේ තමයි ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේ මේ විමුක්තිය උදා කරගන්නේ. මේ විමුක්තිය උදා කරගන්න අවශ්‍ය කරන ප්‍රස්තුතය ගොඩනගා ගන්නේ සාංශාරික දීර්ඝ ගමනක ප්‍රතිඵලයක් විදිහට. අපි දන්නවා මහරහත් තත්වයට පත්වෙන්න දසපාරමිතා පූර්ණණය කරන්න. දාන සීල නෙක්ඛම් ආදී පාරමිතා. මේ පාරමිතා කියලා කියන්නේ ජීවිතයේ තියෙන වටිනාකම්. ජීවිතයේ නිපුණතා. මේ නිපුණතා එකින් එක එකතු කර ගැනීම තුලින් තමයි සාංශාරිකව විමුක්තිය ලබන්න පුළුවන් බව බුදුදහම දක්වන්නේ. ඒතර ඒ වගේ කතන්දර තමයි මේ බෞද්ධ සාහිත්‍ය පුරාම විහිදී පැතිරී තිබෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් මණ්ඩප දායිකා කියලා විසුණීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඇය කොණාගමනස්ස මුනිනෝ මණ්ඩපෝ කාරිතෝ මයා කොණාගමන බුදුහාමුදුරුවන්ගේ කාලෙදී මණ්ඩපයක් ඉදි කරලා දීලා ඒ මණ්ඩපයේ පිණින් සාංශාරිකව කොණාගම කකුසඳ ආදී බුදුවරු පහු කරමින් ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි මේ අවසානයේ විමුක්තිය උදා කරගන්නේ. එහෙමනම් අපිට මේ චරිත කතා අධ්‍යයනය කරනකොට පේන ප්‍රධාන දෙයක් තමයි
එක පාරට උදා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි සාංශාරික විමුක්තිය. එය ක්‍රමානුකූලව ප්‍රතිපදා මාර්ගයක් ඔස්සේ අත්පත් කරගන්නා වූ විමුක්තියක්. ඒ අපි ක්‍රමානුකූලව ජීවිතේ පුහුණු කරන දෙයක්. අන්නේ පුහුණුව ඉවසීමෙන් පුහුණු කරන්න ඕන. විශේෂයෙන් වැදගත් වෙන්නේ ඒ කාරණේ. ඉවසීම. විවිධ ජීවිතයේ කම්කටොළු ප්‍රශ්න අභියෝග අද අධ්‍යතන කාන්තාවට තිබෙනවා. වෙනදාට වඩා අද මේ අපේ රටේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක සමාජ තත්ත්වයක් එක්ක දේශපාලන වාතාවරණයත් එක්ක කාන්තාව වෙනදාට වඩා පීඩාවට මුහුණ දෙන යුගයක්. ඒතර ඒ කාලේ ජීවිතය අපි මේ අභියෝග ජය ගැනීමේදී ඉවසීම කියන කාරණේ ඊටාම වැදගත්. කාන්තාවකට ඉවසීම කියන එක ඉහළින්ම තියෙන තැනැත්තියක්. ඒතර ඒ ඉවසීම තමයි මේ සංසාරයේ මේ තෙරණිවරුන්ගේ ජීවිතවලින් ගන්න තියෙන ප්‍රධානම ආදර්ශය. ඒතර ජීවිතයේ ඉවසමින් දරුවන් බිහි කරමින් ඒ දරුවන් රජුන් කරන්න දෙමව්පියන් මව දරන උත්සාහය අම්මා කෙනෙක් විදිහට බිරිඳක් විදිහට තමන්ගේ ස්වාමියා රජෙක් කරන්න ඇය දරන උත්සාහය සොහොයුරියක් විදිහට තමන්ගේ සහෝදරයා රජෙක් කරන්න දරන උත්සාහය හැමදාම කාන්තාව තව කෙනෙක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු තැනැත්තියක්. ඇය ඒ පාරමිතාවක් තමයි මේ සංසාරේ පුරන්නේ. ඒ පාරමිතාව පුරමින් මේ සංසාරේ මේ තෙරණිවරුන්ගේ ජීවිත කතා, චරිත කතා තමන්ගේ ජීවිතයට එකතු කර ගනිමින් මේ සංසාරික දුක කෙලවර කරලා බුදුහාමුදුරෝ දේශනා කරපු ජාතියක් ජරාවක් ව්‍යාධියක් නැති උතුම් වූ නිර්වාණ සම්පත්තියටපත් වෙන්න සියලු දෙනාට ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. අපි අදත් සාකච්ඡා කළේ තෙරණිවරු පිළිබඳව ප්‍රකට අප්‍රකට තෙරණිවරු පිළිබඳව අධ්‍යයනය කරමින් මේ තෙරණින් වහන්සේලා සාංසාරික ගමන් මගේ පරම සාධනය සොයාගත් ආකාරය, උත්තම නිර්වාණය කරා ප්‍රවිෂ්ඨ වෙච්ච ආකාරය, තමන් ජීවිතේ විඳපු අනේක දුක්ගැහැට ඊටාම හොඳින් අවබෝධයෙන් තුනිහි කරපු ආකාරය, තමන්ට එදිනෙදා ජීවිතේ මූණපාන සිදුවෙච්ච ප්‍රශ්නවලට ධාර්මිකව සහ නුවණින් පිළිතුරු හොයපු ආකාරය පිළිබඳව ඔබට අධ්‍යයනය කරන්නට ආරාධනාපත් නිකුත් කරමින් අද අපි ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන අවසන් කරනවා. මම හිතන්නේ මෙය අධ්‍යයනයක పూర్ව සැකසුමක් විතරයි, අධ්‍යයනයක් සඳහා අවශ්‍ය කරන పూర్ව කතිකාවක් විතරයි අපි මේ වැඩසටහන් දෙක පුරාවටම සිද්ධ කරේ. දැන් ඔබට පුළුවන් මෙතනින් එහාට දැනුම ගවේෂණය කරගෙන යන්න. එතකොට මේ තෙරණින් වහන්සේලා පිළිබඳව තෙරණින් වහන්සේලා අපි කියමු 70ක් 75ක් මේ තෙරණින් වහන්සේලාගේ චරිත කතා 75 ඔබ කියවුවොත් මම හිතන්නේ ඔබේ සසර ගමන පියවර කීපයකින් මෙහාට රැගෙන එන්නට තරම් අවබෝධයක් ඔබට උදා වේවි. ඒ නිසා ඒ සඳහා ආරාධනා කරනවා අපි. ඒ මෙහෙයවීම එහෙම නැත්නම් ඒ යොමු කිරීමට අද දවසේ මේ වැඩසටහනට වැඩමවා වදාළ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්ද්‍රාගාරී ධම්මරතන ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් නමස්කාර පූජා පෙරදැරිව අපේ ගෞරවයේ ආචාර්යයක් කොට පූජා කරනවා. ඒ වගේම මයුරපාද පිරිවෙන් විහාරවාසී රාජකීය පඬිත පූජ්‍යපාද රත්මලානේ රත්නසිරි ස්වාමීන් වහන්සේටත් සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් අපේ නමස්කාර පූජාව ගෞරව කොට පූජා කරමින් අද ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන අපි නිමා කරන්නට ඔබෙන් අවසර ඉල්ලනවා. ඔබට රටට තෙරුවන් සරණයි.